නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් සිල්මෑණිවරු ප්‍රමුඛ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ මේ සෑම දිනකම මෙලොව ජීවිතේ පුරාවට හිත හිතා සන්තෝෂ වෙන්නට පුළුවන් මෙලොව ජීවිතේට ආශිර්වාදයක් සාංශාරික වශයෙන්ද තමන්ට බොහෝ කාලයක් හිත සැප පිණිස හිත රැකවරණය පිණිස පවතින වටිනා කුසල ධර්මයක් සිද්ධ කරන්න විශේෂයෙන්ම මේ ධම්මහදේ විහාරස්ථානයේ මිට 3 මාසයකට පෙරදී ඒ අපේ වෛද්‍ය රණවාහු මහත්මයා එම මැතිණිය දුවදරුවෝ ඒ වගේම ඒ මෑණියෝ ඒ පවුලේ සියලු දෙනාත් ඥාති හිතේශීන් සියලු දෙනාත් එකතු කරගෙන මේ ස්ථානෙට ඇවිල්ලා සම්බාධ සහිත වටපිටාවක් එතකොට තිබුණේ ඒ වටපිටාව තුල උනත් ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානයේ මේ 3 මාසේ වැඩ සිටින්න වස්සසන්න අපි ස්වාමීන් වහන්සේලාට ප්‍රත්‍යයෙන් උපකාර කරන්න උත්සාහවත් වෙන්නම් කියලා ස්වාමීන් වහන්සේලව පවර්ලා ගියා. සැබවින්ම මට කළ ප්‍රශංසනීයයි රැකියාවක් කරන ගමන් වුණත් මට මතකයි හැම වෙලාවෙම ඊට ලැබෙන හැම වෙලාවෙම මේ විහාරස්ථානයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාගේ දුක සැප බලලා සමහර විට හිමිදිරි පාන්දර මහ විශාල වශයෙන් දානේ හදාගෙන ඇවිල්ලා බොහෝ සෙයින්ම තමන්ගේ වචනේ පරිසමාර්ථයෙන්ම ස්වාමීන් වහන්සේලා කිරේ කැපවීම කටයුතු කළා. මේ ටික මම මෙහෙම මතක් කළේ සමහර අවස්ථාවල ආරාධනා කළාම වම්මාන්තලා ගැන හොයනවා බලනවා තමයි නැතුව නෙවි. ඒත් මම දැක්කේ නෑ මේ තරම් විශේෂ මහන්සියෙන් ඒ තමන්ගේ වචනේ මත පිහිටලා ශ්‍රද්ධා අධ්‍යාසයෙන් කටයුතු කරන ඇත්තෝ. ඉතින් සතුටු වෙන්නට ඕනේ තමන්ට ජීවිතයේ බොහෝ කාලයක් සතුටු වෙන්න පුළුවන් කුසලයක් සිද්ධ කළේ. ඉතින් ඒ විදිහට උපස්ථාන කළා. ඒ අවසානයේ දැන් මේ චීවර පූජා කරන්නට කටින පින්කම සිද්ධ කරගන්නටයි බලාපොරොත්තු. ඒ හෙට දවසේ සිද්ධ වෙන කටින මහා චීවර පින්කමේ ආරම්භක අවස්ථාවක් හැටියට මේ සද්ධර්මයෙන් දෙදක් මේ පින්වතුන්ලට ශ්‍රවණය කරන්න හදන මොහොත. ඒ වගේම මතක් කටයුතු තව පැතිකඩකුත් තියෙනවා. එතුමා රණබාහු මහත්මයා මෙතිනිය ශ්‍රද්ධාවෙන් මේ වගේ තින්කම්
කරන්නට මේ ස්ථානයේ තිබුණු නිසායි. මේ ස්ථානයේ ගොඩනැගුණු නිසායි. ඉතින් මේ අවස්ථාවේදී කෘතවේදීව මතකට යුතුයි මේ විහාරස්ථානය මේ මට්ටමට ගොඩනගන්න බොහෝ දේශ විදේශ බොහෝ පිරිසකගේ උදව් උපකාර ලැබුණා. ඒ අයවත් මේ මොහොතේදී මතක් කරනවා, පසුව අප පින් අනුමෝදන් කරනවා. ඒ පිරිස අතර අපේ යුද හමුදාවේ ඉහළම නිලධාරි මහත්වරු ඉඳලා තමන්ට පැවරෙන වගකීමක් හැටියට පැවරුනේ අසල යුද හමුදා කඳවුරේ කර්නල් කුමාර මහත්මයා, කපිතාන් ස්නාන්දු මහත්මයා, රෙජිමෙන්ට් සාජන් මේජර් මధుරසිංහ මහත්මයා, ඒ වගේම එතුමන්ලට දෙන්නේ අනිත් දරුවෝ ටික ඉතාමත් කැපවෙන්නේ මේ මට්ටමට ඕගොල්ලන්ට මේ ටික අරගෙන දෙන්න. ඒගොල්ලෝ පුදුම විදියට මහන්සි වුණා. මේ කියන්නේ ගොඩනැගිල්ලක් නෙවෙයි, ඒ දරුවන්ගේ ජීවිතය, ඒ දරුවන්ගේ ශ්‍රමය මේ තියෙන්නේ. ඕගොල්ලන්ට බණපදයක් අහන්න මේ රැකවරණේ තියෙන්නේ ඒ අහිංසක දරුවන්ගේ දැයිතේ කරගැට. සැකියාව පැත්තකින් කැදේවා. මේ ක්‍රියාව ඒකාන්ත මහ විශාල කුසල ධර්මයක්. එතුමල ශ්‍රමයෙන් උදව් උපකාර කරනකොට ඒ බඩු භාණ්ඩ අරගෙන දෙන්නට විදේශගත බොහෝ දෙනෙක් උදව් කළා. ඒ වගේම කෘතවේදීව මතක් කරනවා අපේ පනාගොඩ හෝමගම ජනක ප්‍රදීප ලියනගේ මැතිතුමා. එතුමාගේ පෞද්ගලික දුක්මාන්සියෙන් හම්බ කරගත්ත පෞද්ගලික ධනයම මම හිතන්නේ මේ වියදම් කරලා තියෙනවා. ඒ වගේම බොහෝ උපකාරී පිරිසක් ඉන්නවා. ඉතින් මේ හැම දිනම අපේ දොස්තර මහත්මයාගේ පින්කම පිහිටා හිටින්න තැනක් හැදුවා. ඉතින් මේ පින්කමේ අයිතිය දොස්තර මහත්වරුන්ට වගේ ඒ වස් ආරාධනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාට වගේම හැමිනි නොපෙනෙමිනි එක සුළු දෙයකින් බව ආධාර උපකාර කළ සියලු දෙනාගේම ජීවිතේ මතයි මේ පින්කම කෙරෙන්නේ කියලා හැමදෙනාම හිතා ගන්නට ඕන. ඉතින් පින්වතුනි, දැන් මේ මොහොතේ පින්වතුන් ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නයි දන්නේ. ඒ නිසා හැමදෙනාටම මතක් කරන එක කාරණාවක්, තම තමන්ගේ සිත නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වතුනි, මම මේ පැහැදිලි කරලා දෙන්න හදන දහම් කරුණු ටිකක් ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. මංගාව ගොඩාක් අඩුයි මේ බොහොම සරල කතා. ඉතින් මේක දුර්වලකමක්. කතා කළාම බොහොම සරලව ඉදීම ආපහු ගැඹුරු පැත්තකටයි යන්නේ. නමුත් ධර්මයේ ගැඹුර නැහැ. හොඳට මතක තබා ගන්න ඕනේ, ධර්මයේ ගැඹුර නැහැ. අපි දුබලයි. කෙනෙක් ගාවට ධර්මයේ යනකොට ගැඹුරුයි නම් තව කෙනෙකුට නොගැඹුරුයි නම් ධර්මයට අසාධාරණයක් කළා. එපමණකින්ම සත්‍ය නෙමෙයිනේ.
මම අර හැමදාම කියන වචනයක් තියෙනවනේ කිලෝ 5ක බරක් අවුරුදු 5-6ක පොඩි ළමයෙක් අතට දුන්නොත් උස්සගෙන ඉන්න කියලා එයාට ගොඩාක් වෙලා ඒක උස්සගෙන ඉන්න බෑ. නමුත් ඒ කිලෝ 5 අවුරුදු 20ක 25ක තරුණයෙකුට දුන්නොත් එයාට ගොඩාක් වෙලා උස්සගෙන ඉන්න පුළුවන් අපහසුයක් නෑ. බලන්න පින්වතුනි මේ කිලෝ 5 පොඩි ළමයා ගාවට එනකොට බර වැඩි වෙලා ලොකු ළමයා ගාවට එනකොට බර අඩු වුණාද? කිලෝ 5යි පුද්ගලයාගේ දරා ගැනීමේ හැකියාව හා නොහැකියාව මත කෙනෙකුට මේක බරයි කෙනෙකුට නිබරයි. අර පොඩි ළමයා ලොකු කෙනෙක් වෙච්ච දවසට එයාට මේක බර නෑ. ඒ වගේ පින්වත්නි කිලෝ 5 වගේ මේ ධර්මයමයි නීවරණ සහගත සිතක් තියෙන ආවර්ණීය ධර්මයන්ගෙන් යුක්ත සිතක් තියෙන ආවර්ණීය ධර්ම කියලා කියන්නේ දැන් මේ අපි ඉන්න විහාරස්ථානයේ වටපිටාව අපිට පේන්නේ. ඇයි? තාප්පය. ඒක කවුරුත් අපිමයි බැඳලා තියෙන්නේ. අපිම බැඳපු තාප්පෙන් අපිටම වටපිටාව පේන්නේ නැති වෙලා. පිට කවුරුත් බැඳපු තාප්පයකට නෙවෙයි. අපිම බැඳපු තාප්පෙන්. අපි නොදන්නවා වුණාට අපේ සිතේ මොකදින නොයෙක් විදිහේ කාමය තරහව නිදිමත මේ වගේ ගතිවල යුක්ත සිතුවිලි ටිකක් තියෙනවා අපේ සිතේම උපන්න. ඒ සිතුවිලි ටිකෙන්ම වට වුණාම පෙනෙන්නේ ගැඹුරුයි අපිට ඒකට කියනවා ආවර්ණීය ධර්ම කියලා. කාම ධර්මයන්ට තියෙන කැමැත්ත තරහව නැත්තම් අකමැත්ත කම්මැලිකම නිදිමත ගතිය ඔය හිතේ තනියම කතා කරනකම ධර්මයේ පිළිබඳ නිවැරදි විනිශ්චයක් නැතිකම කියන ධර්මතා මුල් වෙලා අපේ සිතේම එක එක අදහස් උපදිනවා. ඒ අදහස්ම අපි ගන්නවා මිසක අපිට තේරෙනවා මිසක අලුතින් යමක් ඇහෙන්නේ අන්න ඒකටයි ආවර්ණීය ධර්ම නැත්තම් නීවරණ කියලා කිව්වේ. කොන්නෝනේ නීවරණ තියෙන කෙනාට මේ ධර්මයේ තේරෙන්නේ නැහැ. තමන් ඉන්න සීමාවෙන් එහා පින්ති පේන්නේ. ඒ හින්දා ඒකයට ගැඹුරුයි වගේ. තාප්පයක් නැති වුනහම ඈත පෙනෙනවනේ. වටපිටාව පෙනෙනවනේ. ඒ වගේ යම් දෙයක් අහනකොට තමන්ගේ හිතෙන් යමක් සිහි කරලා තමන්ව ආවරණය කරන්නේ නැතුව හිත කනට යොමු කරලා කන ශබ්දයට යොමු කරගෙන හොඳට අහගෙන ඉන්නකොට ඒ කියන දේ ඒ විදිහටම තේරෙනවා. ඒ බඳු කෙනාට මේක බර නැහැ. ඒ නිසා මේ බණ අහන මොහොතේම හොඳ වමනාවෙන් ඇහුවොත් ඒ මොහොතට ඕගොල්ලන්ගේ මනසේ තියෙන ආවර්ණීය ධර්ම ඔක්කොම අතහැරෙනවා. අතහැරුණොත් මේ මම පෙන්වන්න හදන ධර්මයේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ හින්දා බොහෝම වමනාවෙන් අහන්න කියලා මතක් කරනවා. ඉතින් තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඔය තරම් ආවර්ණීය කියන ධර්මතා ඉන්නේ නැතුව හිත කනට යොමු කළා ඔය තරම් වමනාවෙන් අපි ඇසිය යුත්තේ ඇයි? මොකද්ද ඔකින් අපේ ජීවිතේට තියෙන ප්‍රතිඵලය? අපිට තියෙන රස්සාවක තියෙනවා, හම්බ කරගන්න පුළුවන්, දූතකෝ ඉන්න ලොකු ප්‍රශ්නකුත් අපිට නැහැනේ. ඉතින් මොකද්ද මේ තරම් වමනාවෙන් අපි බන අහන්න බන ඇසිය යුත්තේ? හොඳයි එහෙම බන ඇහුවොත් අපිට මොන හරි ලාභයක් වෙනවද?
වෙනවන මොකද්ද ඒ ලාභේ? එහෙම බන්න ඇහුවේ නැත්නම් අපිට යම් අලාභයක් හෝ පාඩුවක් වෙනවද? මොකද්ද ඒ පාඩුව? මෙන්න මේ ටිකත් අපි ටිකක් තීරුම් කර ගන්නට ඕනේ. නැත්නම් ඉතින් මම කියනවා බණ අහන්න කියලා. මොකටද අපි අහන්නේ? කියම සමහර අය කෙනා මෙහෙම මේ අදහස බණ ඇසිය යුතුයි කියන එක දන්නවා ඇති. ඒ හින්දා බණ අහනවා ඇති. සමහර කෙනෙක් දන්නේ නැති ඇති. ඒ හින්දා ඒකත් අපි ටිකක් මුලින් තේරුම් කර ගත යුතුයි. පින්වතුනි, මේ ධර්මයේ ඇසිය යුත්තේ වෙන මොකෝත් හින්දා නෙවෙයි. එකම එක ධර්මතාවයක් නිසා අපි කවුරුවත් නොදන්නවා වුණාට නොදකින්නවා වුණාට අපි රස්සාවල් කරනවා ජීවත් වෙනවා කියලා හිතුවට පෙවුනට අපි හැම කෙනෙක්ම මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත සංසාරේ ඉඳන් යමක් හොයමින් ඉන්න අය. යමක් හොයමින් ඉන්න අය මොනවද හොයන්නේ? සැප සතුට දෙක, සැනසෙල්ල හොයමින් ඉන්න අය. අපි යමක් අයින් කරන්න උත්සාහවත් වෙමින් ඉන්න අය. මොනවද? දුක. මේ හැම කෙනෙක්ම මුළු ජීවිතේ පුරාවටම කරන මේ සෑම ක්‍රියාවක්ම ওই කාරණා දෙකට ඇතුළත් මිසක එයින් පරිබාහිර නැහැ. ඒ කරන හැම දෙයක්ම මේ ලෝකයා කරන්නේ දුකට අකමැතිකම දුකෙන් අයින් වෙන්න සැප සතුට දෙක ළඟා කරගන්න. දුකින් අයින් වෙන්න උත්සාහවත් වෙන අපි සැප සතුට දෙක ළඟා කරගන්න උත්සාහවත් වෙන අපි අපේ ජීවිතයට දුක ආවේ කොහොමද? දුක අයින් කරගන්නේ කොහොමද? සැප සතුට දෙක ලැබෙන්නේ කොහොමද? ඒ සඳහා කළ යුත්තේ මොකද්ද කියලා නුවණින් දැනගෙන අවබෝධ කරගෙන නිවි කරන්නේ. මරණ්ඩ ගෙනියන හරකෙක් පිටිපස්සේ නිකන් ගිය හරකෙකුටත් මැරෙන්න උනා. ඒ වගේ මේ ලෝකයේ ඔහි දුවන්නම් වාලේ දුවනවා. ඒ ලෝකයා එක්ක අපිත් ඔහි දුවනවා මිසක අපි කවුරුවත් සමහර විට මම මේ වචන ටික කියනකොට ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති අපි මේ හොයන්නේ සැප සතුට නේද? අපි මේ උත්සාහවත් වෙමින් ඉන්නේ දුක නැති කරන්න නේද කියලා. ඕගොල්ලන්ට පෙනෙන්නේ ගෙදර හදනවා, දරුවා උගන්වනවා, එතකොට වැඩට යනවා, ගොවිතැනක් කරනවා, ස්පිරිතාලේ වැඩක් කරනවා, වාහනයක් පදවනවා වගේ කාරණා ටිකක් තමයි ඕගොල්ලන්ට පෙනෙන්නේ. නමුත් සමස්තයක් වශයෙන් මේ ක්‍රියාදාමය මේවා කරන්නේ ඇයි කියලා බැලුවොත් කෙනේ මොකද්ද මේ දුක නැති කරගන්න උත්සාහවත් වෙනවා. දුක නැති කරගන්න උත්සාහවත් වුණාට උපන්න දවසින් ඉඳන් මැරෙනකම් මුළු ලෝකෙම කරන්නේ ඒක. නමුත් අවවාසනාව මුළු ලෝකෙටම අන්තිමට ලැබිලා නැත්තේ ওই කාරණා දෙක. මොකද්ද? සැප ජීවිතය කරගන්න දුක අයින් කරගන්න බැරි වෙනවා. මේ කතාව අද ඊයේ කතාවක් නෙවෙයි. මේ වැරද්ද මේ ක්‍රමය අද විතරක් කරන එකක් නෙවෙයි. භවයෙන් වැහිලා නිසා අපිට පේන්නේ නැහැ. නමුත් භවය කියන ධර්මතාවයක් තියෙන නිසා ඒ තුල පැවැත්මක් දුකක් තියෙන නිසා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි මේ සසර අති දීර්ඝයි. මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ, පණවන්න පුළුවන් කමක් නැහැ. මේ දීර්ඝ සංසාරේ
තමන්ට ඇඟලේ කිරිකල්ල පොපු ආදරණීය මව මරුණු වෙලාවේ ඒ දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි දාඩිය මහන්සියෙන් හරි හම්බ කරලා පෝෂණය කළ පියා ඔගලන්ට පියා ගැන හැඟීමක් නැත්නම් අද ඔබ මොනතරම් මහන්සියෙන්ද ඔබේ දරුවෝ පෝෂණය කරන්නේ තේරෙයිවාට ඒ වගේමයි ඔයාගේ තාත්තා එයාට ලැබෙන ශේෂ්ත්‍රය මොන විදිහකට හරි බොහෝම දුක් මහන්සියෙන් ඕකම හැදුවේ ඒ තාත්තා මරුණාම අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි දුව පුතා සහෝදරය සහෝදරි ඥාති හිතේ සිංහල දුකට අඬපු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි තිරිසන්ගත සත්තු වෙලා ඉන්නකොට මස් පිණිස මරණකොට ගලාගෙන ගිය ලී සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා මෙච්චර අපි දුක් විඳලා තියෙනවා ඒ හැම තැනකදීම ඒ දුක් නැද්දේ මේ රැකියාවමයි කලේ අපි ඔක්කොමලා එකම රැකියාවක් කරනවා ලෝකයේ ඇතුලේ අවිද්‍යාව ඇතුලේ පහත්කම් තියෙනවා ඇති නමුත් ඔක්කොමලා කරන්නේ රැකියාව කියන්නේ මොකක්ද රැකෙන්න ජීවත් වෙන්න තමන්ට රැකෙන්න යමක් කරනවා ආරක්ෂා වෙන්න යමක් කරනවා ඒක බලුත් රැකෙන්න බෑ ආරක්ෂා වෙන්න බෑ ඔක්කොම රැකියාවක් කරන අය ලොකු පොඩි මහලු හේතයක් නැතුව මොකද්ද දුක නොවෙන්න බවෙන් රැකෙන්න උත්සාහවත් වෙන අය මේ ඔක්කොමලා මේ රස්සාව පටන් ගත්තේ මේ ජීවිතේ විතරක් නෙමෙයි අනන්ත සංසාරේ ඉඳලා ඒකෙන් තාම රැකෙන්න බැරි වුණා ඉතින් ඔයගලන්ට අපි නිදසුණක් හැටියට නිකන් කිව්වොත් මම ඉස්කෝලේ යන පුංචි දරුවෙක් දිහා බලන්න කවදාවත් ඔයගලන්ට හිතෙන්නේ නැහැ මෙයා දුක් නැති කරන්න සැප ලබා ගන්න කටයුතු කරනවා කියලා අපි මේ ධර්මතාවය අනුක්‍රමයෙන් ගියොත් මේ දරුවාට ඉස්කෝලේ යන්න කියන්නේ ඉගෙන ගන්න පුතේ හොඳට ඉගෙන ගන්න ඕනේ ඇයි හොඳට ඉගෙන ගත්තාම හොඳ රස්සාවක් කරන්න පුළුවන්. හොඳ රස්සාවක් ගත්තොත් හොඳට යමක් හරි හම්බ කරන්න පුළුවන්. යමක් හරි හම්බ කළොත් දුකක් නැතුව ඉන්න පුළුවන්. ඒක නෙමෙයි ඉලක්කය. එන පොඩි ළමයා යන්නේ දුක නැති කරන්න නෙමෙයිද? ඒ තරම් කටයුතු කරන අපි ඒ දුක ගෙවා ගන්න තාම බැරි වුණා. බැරි උනේ දුක නිවැරදිව ගෙවෙන දුක නැති කරන ක්‍රමය සැප නිවැරදිව ලබා ගන්න ක්‍රමය කියලා දෙන්න කවුරුවත් හිටියේ නැහැ. අඳුර තුල ආලෝකයක් ගැන කතා කරනවා හැබැයි වචනයක් විතරයි. දුක ඇතුලේ සැපක් ගැන හිතනවා කතා කරනවා. නමුත් දුක ඇතුලේ සැප කියන එක ධර්මතාවය වචනයක් විතරයි. අපි දන්නේ ඉතින් ඒ බඳු ලෝකයකට සැබවින්ම දුකෙන් මිදෙන මාවත සැබවින්ම සැනසීමේ මාවත කියලා දෙන්න තමයි ලෝතර බුදුරජාණන් වහන්සේලා බෝධි සම්භාර ධර්ම පුරන්නේ. බෝධි සම්භාර ධර්ම පුරන කාලෙදිම බෝසතාණන් වහන්සේ දැක්කලු මේ මුළු ලෝකයක්ම හරියට පළඟැටියෝ වගේ කියලා. පළඟැටියෝ දන්නවනේ පහන පත්තු කරලා තිබ්බහම පහනට පනිනවා. පැන්නහම පිච්චෙනවා. දුක එනවා. ඒ පන තිබ්බොත් යමක්ද දුක යමකින්ද දුක ආවේ ඒ පහන් දැල්ලටම අපව පයින්නවා මැරෙන කම්ම පහනට පයින්නවා ත්‍රිසංගත සතා පළඟැටියවත් දුකට කැමති නැහැ එයා කැමති සැපට පහන් දැල්ලට කැමති ආසයි
එයා කැමති දේ ආස කරන දේ ලබා ගන්නයි පහන්දලට පනින්නේ. හැබැයි ගත්ත දේ දුක. නමුත් ඒක දන්නේ නැහැ. ගත්ත දේ දුක. පහන්දලට පැන්නොත් පිච්චිලා දුක එනවා කියන එක බලක්වන්න බෑ. බලන්න පළඟටිය පැත්තකට වෙලා ඉන්නකොට පහන නැත්තම් ලාම්පුව හිමින් කෙමෙන් ටිකෙන් ටික ඇවිල්ලා පළඟටියගේ ඇඟේ හැප්පුණාද? නෑ. පහන් දැල්ලට තමන්ම පැනලා තමන්ම දුක් විඳිනවා නම් ඒබඳු කෙනෙක් ගැන අපිට කියන්න තියෙන්නේ මොකක්ද? දුක උපද්දවාගෙන දුක් විඳිනවා නම් තිබුණු දුකක් නෙවෙයි. පළඟටිය විඳින්නේ දුක උපද්දවාගෙන. ඒ වගේ බෝසතාණන් වහන්සේ දැක්කලු අවිද්‍යාව නිසා මේ ලෝකයේ දුක උපද්දවාගෙන දුක් විඳිනවා. මේ දුකේ මිදීමක් නිවීමක් කවදාවත් මේ ක්‍රමයෙන් වෙන්නේ නැහැ. අනේ මේ අහිංසක ලෝකයට දුකෙන් මිදෙන මාවත කියලා දෙනවා නම් කියලා දෙන්න පුළුවන් නම් ඒක මොනතරම් සත්පුරුෂකමක්ද කියලා මහා කරුණාවකින්මයි පින්වතුනි බෝධි සම්භාර ධර්ම පිළිවේ පුරලා ඒ බුදුරජාණන් වහන්සේ 45 වසක් අවුරුදු 45ක් තිස්සේ ලෝකෙ වැඩ ඉඳමින් කලේ බුදුහාමුදුරුවෝ බණ කියනවා ධර්ම දේශනා කරනවා කියලා වෙන දෙයක් කළේ නැහැ. මේ බණ කියන බණ අහන ඔබගේ මගේ ජීවිතේ තියෙන දුක, ඒ දුක අපේ ජීවිතයට එන හැටි, අපේ ජීවිතෙන් ඒ දුක අයින් කරනවා නම් නැති වෙනවා නම් නැති වෙන හැටි, ඒකට යන ප්‍රතිපදාව කියන ටික පැහැදිලි කරලා දෙන්නයි. ඉතින් මම මේ බණ ටික ඕගලන්ට හොඳට අහන්න කිව්වේ අද අපිට ප්‍රශ්නයක් නැත්තේ අර අවිද්‍යාව ඇහැට ලෝකෙ තුල කරන වැඩේට රස්සාවට දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, ණයතුරුස් නැහැ කියන තැනකින් අපිට ප්‍රශ්නයක් නැහැ වගේ වුණාට ওই දේවල් ඔක්කොම වගා කරලා හෙව්වේ මොකද්ද කියන තැන ප්‍රශ්න කළොත් සැප සතුට දෙක දුක අයින් කරන්න කියන කාරණාව පිළිලද කියලා බලන්න නෑ. එහෙනම් එතෙන්ට තියෙන උත්තරේ මේ කෙනෙකුගේ ජීවිතයෙන් දුක අයින් වෙනවා නම් අයින් වෙන්නේ අයින් කරන්න හැටි, කෙනෙකුගේ ජීවිතයෙන් සැප සතුට දෙක ලැබෙනවා නම් ලබා ගන්න හැටි තමයි මේ දේශනාවෙන් ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් මේ දේශනා කරන මගේ අදහසක්වත් මේ භෞතික ලෝකයේ පවතින තව භෞතික විද්‍යාව පිළිබඳ කරුණක්වත් නෙවෙයි. මේ මම මතක් කරන්න හදන්නේ ඕගොල්ලන්ගේ ජීවිතය ගැන. කෙනාටයි මම මේ කියන්නේ. ඒ හින්දා ඕගොල්ලන්ගේ ජීවිතයේ ඕගොල්ලෝ නොදැක්ක ප්‍රශ්නයක් ගැනයි මතක් කරන්නේ කියලා දෙන්න හදන්නේ. ඒ නිසායි වුමනාවෙන් ඇසිය යුත්තේ. මේ ධර්මය ඉතාමත් වුමනාවෙන් ඇහුවෝ අනන්ත සංසාරයෙන් ගන් හොයාගන්න බැරි වෙච්ච සැප සතුට දෙක හොයාගත්ත හැකි. උත්සාහවත් වෙලා අයින් කරන්න බැරි වෙච්ච දුක අයින් කළ හැකි. සකසා බණ ඇහුවේ නැත්තම් සැප සතුට දෙක ජීවිතය අනුව නොතිබේවි. දුක් දුන්නස් මේ විදිහටම පවතිවි. මනාවකට ඇසීම හා නොඇසීමේ වාසි අවාසි දෙක උකයි. දුක කියනකොට දැන් නිකන් සංකල්පයක් හිතන්න එපා. ඔබට ඉන්නේ එකම එක ප්‍රියමනාප දරුවෙක් නම් මට බණේ හමුදුර මොසල කතා කියනවා කියලා නෑ. මේවා සැබෑ කතා.
ඔබගේ දිනෙත් අභියසම අනතුරක් වෙලා වාහනයකට ඇප්පිලා ගහගෙන වැරලා මැරුණොත් මොනතරම් දුකක් එයිද? ඒ දුක දැනුත් ඔයගොල්ලෝ ඔඩොක්කුවේ තියාගෙන ඉන්නේ දැන් නැති වුණාට නම් උපමාවක් කළොත් අම්මත් ඇති මෙතන. මට අයියා කෙනෙක් හිටියා. අයියා වයස අවුරුදු 39 දී මැරුණා. අම්මා අඬනකොට මට හිතුණ එක දෙයක් තිබුණා. අම්මට මේ දුක උපන්නේ මේට අවුරුදු 39කට ඉස්සෙල්ලා නේද කියලා හිතුණා. ඒක පළ දෙන්න විතරයි පොඩ්ඩක් කල් ගිහිල්ලා තිබුණේ. අලුත් දුකක් නෙවෙයි. දුක හදාගෙන තිබුණේ දුක උපද්දවා ගත්තේ මේට අවුරුදු 39කට ඉස්සෙල්ලායි. කියන එක මට හිතුණා. ඒ වගේ ඔගොල්ලෝ අද සතුටු වෙන්නේ අපි යමක් හරියට හිතුවොත් බලනවා නම් චූටි දෙකක් බොහෝ දේ කියන ඔල්ල වැඩ සංග්‍රහයේ තියෙන කවිය ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි කපුලුව දිය කෙලියේ වතුරේ ගින්දර ටික පත්තු වෙනකන් ඌ සැපක් කොට වතුරේ දින්නේ. ඒ වගේ ඔබේ ජීවිතයට දුක ළඟා වෙන තා ඔබට සැප පෙනේ. තාම ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. තාම නාවට දුක ඉපදිලා අපිට තියෙන්නේ. තාම පළ දුන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ඒ නිසා නිබඳු මේ දුක් සහගත බව අපිට උරුමයි මේ ධර්මයේ ශ්‍රවණය නොකළොත්. ඔගලන්ට ඒ දුක හොඳයි නම් දුක ප්‍රියයි නම් දුක මනාපයි නම් මම මේ ඉදිරියේදී කියන්නේ යන ටික ඌමනංගෙ වෙනතර ප්‍රශ්නයක් නෑ. ඕන විදිහකට හිතෙන් ඕන දෙයක් හිතා කටයුතු කළාට ගැටලුවකුත් නෑ. කවුරුත් ගහන්න කෙනෙක් නෑ, බයින්න කෙනෙක් නෑ. ඒ චරිතයේ ඒ දඬුවම තමා විසින්ම ලබාගෙන තියෙන්නේ. දුක එපා නම් දුක අප්‍රියයි නම් ඇත්තටම මට දුක ගෙවා ගන්න ඕනේ කියන කලන සිත ඔයගලන්ට තියෙනවා. ඒ හැම කෙනෙකුටම එකම එක උපායයි තියෙන්නේ. කල්යාණ මිත්‍රස්ව සද්ධර්ම ශ්‍රවණය ආරම්භක තැන උච්චරයි. එතනින් පස්සේ යන්නේ ඔක්කොම. ඒ නිසා මේ තරම් පුන එකම දෙයක් කියන්නේ ඇසිය යුතුයි බන හොඳට කියන කාරණාවම කියන්නේ ඇයි කියන කාරණාවත් හිතන්න. ඒිට මෙහා පෙරපසු චූටි වචනයක්වත් අහකට මේක තේරෙන්නේ නැහැ. මම කතා කරන දහම් කරුණු විතර්කණය කරන්න එපා. හොඳට අහගෙන හිටියොත් මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේදීම ඔයගලන්ට දුක නිමා කරගන්න පුළුවන්. නොපෙනෙන නුවණක් තියෙන කෙනාට නොපෙනෙන යමක් කියන්නේ හදනව නෙවෙයි මම. පිළිගන්න බැරි යමක් කියන්න හදනව නෙවෙයි මම. ඔයගලන්ගේ ජීවිතයමයි මම පෙන්වන්න හදන්නේ ඔයගලන්ට. මගේ දෙයක් මම කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යමක් මම කියන්නේ නැහැ. තව කවුරුත් කියපු දෙයක් මම කියන්නේ නැහැ. මම කියන්නේ බුදුහාමුදුරුවෝ මට ඉගෙනුවේ ධර්මයේ තුලින් පිටකේ තුලින් කෙනාට පෙන්වන්න කියන එක විතරයි. ඒ නිසා මෙන්න මේ දුක කියන එක ඇති වෙන්නේ කොහොමද? ඒක නැති කරන්නේ කොහොමද? ඒකට යන මාර්ග මොකද්ද කියන කාරණා ටික විතරයි මම කියන්නේ දැන්. ඒක කියන්නේ කියලා තවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම් කිසි කෙනෙක් කිව්වොත් නුඹලට උදේට නුඹට ආයුධ පාරවල් 100කින් ගහනවා, දවල්ට 100කින් ගහනවා, හවසට 100කින් ගහනවා, දවසට මේ වගේ පොළු පහරවල් 300ක් ගුටි කකා අවුරුදු 100ක් හිටියොත් නුඹට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා මහණෙනි වහා කැමති වෙන්න, ශීඝ්‍රයෙන් කැමති වෙන්න, අනේ මට ලැබෙන්න මට ඕනේ කියලා කැමති වෙන්න කියනවා. ඇයි? දවසට පහරවල්
300 ගානේ අවුරුදු 100ක් පුරාවට ගුටි කන පහරවල් ගන්න ගණන් කළ හැකි චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් කොමනකින් වෙලායි චතුරාර්ය සත්‍ය අවබෝධ නොවි සසර හිටියොත් ගුටි කණ්ඩ වෙන පහරවල් ගන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියලා තථාගතයන් වහන්සේ පෙන්වනවා. ඒ බවත් මතක තබාගෙන මම මේ කියන දේ දෙක බලන්න. දැන් උන්න මගේ පෙන්වන්න හදන අර්ථය පටන් ගන්න තැන. හොඳට අහගෙන ඉන්න ඕනේ. අපි ඒක උපමාවකින්ම පටන් ගමුකෝ තේරෙන විදියට. ඔගොල්ලෝ චිත්‍රපටි බලලා තියෙනව නේද? චිත්‍රපටි බලලා තියෙනවා. ඉංග්‍රීසියේ වාසිංහලයේ වහින්දියේ මේ වගේ චිත්‍රපටි ගොඩක් බලලා ඇති නේ? හරි. අපි කියමු දැන් අද අපි බලන්න යන චිත්‍රපටිය ටීවී එකක කියලා කියමුකෝ. දැන් චිත්‍රපටියක් අපි බලනවා ටීවී එකක. හින්දි චිත්‍රපටියක් කියමුකෝ. තමන් සිත් මුකුත් උපද්දවන්නේ නැතුව හොඳට බලන්න තමන් චිත්‍රපටියේ බලන කිරේ පැත්ත ටීවී එක පැත්ත ඒකේ ඉස්සරහා තියෙන වීදුරුවක් නේ ස්ක්‍රීන් එක කියන්නේ වීදුරුවක් නේ වීදුරුව සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ කෙනෙක් වෙනවද නෑ නේද නෑ අපි තව ටිකක් වීදුරුවෙන් ඇතුල් පැත්තට ගියොත් ඕකේ තියෙයි වයර් කැලේ තියෙයි ट्रांसिस्टर කියලා තියෙයි. දැන් නම් ट्रांसिस्टर නෑ IC කියලා එකක් තියෙයි. ඩයෝඩ් කියලා තියෙයි. කන්ඩෙන්සර් කියලා තියෙයි. රෙසිස්ටන්ස් කියලා තියෙයි. ඔය වගේ කැලි බැලි ටිකක් තියෙයි. ඊට පස්සේ අහසෙන් එන චුද්ධ තරංග තියෙන්නේ. අන්තිමට ඔය ටික එකතු වෙලා මේකේ හැදෙන ආලෝක කදම්බයක් තුල තියෙන ඩොට් ගොඩාක් මත රූප සටහනක් වෙන්නේ. ඔය අපිට රූපයක් වෙන තැනක තියෙන භෞතික අන්තර්ගතය මම පෙන්නේ. භෞතික ස්වභාවය. ඇසිඩ් පිටේන පැත්තේ රූපේ. හොඳට පෙනෙනවා චක්කුං අනත්තා රූපානත්තා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඇහත් ඇසිඩ් පිටේන රූපී පුද්ගලයේ සත්‍ය කෙනෙක් නෙමෙයි අනාත්මයි. ඔය රූපේ ඇත්ත. නමුත් ඒබඳු ඇත්ත තියෙන රූපයක් ඕගොල්ලන්ට හම්බ වෙනකොට බලන්න ඕගොල්ලන්ට වීදුරුව පෙනෙනවද ඩොට් ගොඩක් පෙනෙනවද ආලෝකය පෙනෙනවද ට්‍රාන්සිස්ටර් රෙසිස්ටන්ස් කඩදාසි වයර් පෙනෙනවද කියලා නෑ. ඕගොල්ලන්ට ඒ රූපෙ පැත්තේ හම්බ වෙන්නේ නැද්ද මිනිස්සු? ඒ රූපෙ පැත්තේ හම්බ වෙන්නේ නැද්ද සත්වයෝ? ඒ රූපෙ පැත්තේ හම්බ වෙන්නේ නැද්ද පුද්ගලයෝ? සත්වය පුද්ගලයෝ මිනිස්සුયો හම්බ වෙන්නේ නැද්ද? හොඳයි. ඒකේ ඇතුලේ ඒ රූපයක ඔයගලන්ට හම්බ වෙන මිනිස්සු එක්ක ඔයගලන්ට තරහ ඇවිල්ලා නැද්ද? ඔයගලන්ට රාගය ආදරය ආසාව ඇති වෙලා නැද්ද? දුක හිතිලා නැද්ද? ඒ මිනිස්සු ලෙඩවීමේ දුක ඔයගලන්ගේ හිතට දැනෙලා නැද්ද? මහලු මිනිස්සු දැකලා නැද්ද? මැරිච්ච අය දැකලා නැද්ද? පුද්ගලයෙක් ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙලා වෙච්ච දුක් ටික ටීවී එකකින් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවද නැද්ද? ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. දැන් හොඳට හිතුවොත් ඔයගොල්ලෝ තින්මුතුන් හොඳට හිතුවොත් ඇත්තටම අපි දැක්කා ඇස් ඉදිරි පිටට ආවේ සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන රූප සතහන් මාත්‍රයක්. නමුත් මට ඒ බව කවදාවත් හම්බ වෙලා තිබුණේ නැහැ. මට හැමදාම හම්බුනේ ඒක ඇතුලේ විජේ කුමාරතුංග ගාමිණී පොන්සේකා නැත්තම් හින්දි නිලියක් නැත්තම් කවුරු හරි නළුවෙක් ඒ එහෙම නැත්නම් ඒ චිත්‍රපටියට ආරෝපණය කරගත්ත නමකින් පුද්ගලයෙක්. සමහර පුද්ගලයෙක් දෘෂ්ටයි. අපි අකමැති පුද්ගලයෝ ඇසුරු කරන්න හම්බ වෙනවා ඒක ඇතුලේ. සමහර පුද්ගලයෝ අපි ප්‍රියයි.
අනේ ප්‍රිය අපි කැමති ඒ චරිතෙට. අනේ වෙඩි කියලා මරනවා. අනේ අපිට දුක දැනෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක් එනවා. එහෙම ඇවිල්ලා තියනවද නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්‍රයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලබති තම්පේ දුක්ඛං සංකිටන පංච උපාදානස්කන්ධ දුක්ඛ. මම මේ තරම් සරල කරන්නේ අපේ හමුදා මහතුරුන් හින්දා පොඩ්ඩක්. ඉපදීම නිසා දුක, ලෙඩ වෙච්ච නිසා එන දුක, මහලු බව නිසා එන දුක, කෙනෙක් මරුණුකම නිසා එන දුක, අප්‍රිය පුද්ගලයෙක් හෝ කෙනෙක් එක්ක ඇසුරු කරන්න ලැබෙන දුක, ප්‍රිය දෙයින් වෙන්වීමේ දුක, හිතන බලාපොරොත්තු වෙන කැමැති දේ නොලැබීමේ දුක කියන මේ දුක් ටික අපිට ටීවී එකක් ඇතුලෙන් ලබන්න බැයිද? පුළුවන් නේ? පුළුවන්. මට දැන් ඕගොල්ලෝ කියන්න ටීවී එක දිහා බලලා ජරා මරණ දුක විඳිනවා නම් සැබෑ කියලා ලෝකෙ විඳින ජරා මරණ දුකයි ටීවී එකක් දැකලා විඳින ජරා මරණ දුකයි අතර වෙනස මොකද්ද? වෙනසක් තියෙද? සමාන නැද්ද? සමානයි. පින්වතුන් පිළිගන්නවද ටීවී එක දිහා? පින්වතුන් පිළිගන්නවද? පින්වතුන් පිළිගන්නවද ටීවී එකක් දිහා බලලා අපිට දුක එනවනම් අපි නොදන්නවා වුණාට අපි දුක උපද්දවාගෙනයි දුක විඳලා තියෙන්නේ කියන එක පිළිගන්න වෙනව නේද අපිට? ඒ ටීවී එකේ ඇස් ඉදිරියට ආපු රූපේ පැත්තේ මිනිහෙක් හිටියේ නෑ, ගෑණියෙක් හිටියේ නෑ, පුරුෂයෙක් හිටියේ නෑ, ළමයෙක් හිටියේ නෑ. ඒ කියන්නේ චිත්‍ර ටිකේ වර්ණ සටහනේ කෙනෙක් නැති තැනක පුද්ගලික නොවන තැනක අනාත්ම තැනක ඒ බව නොදක අපිට කෙනෙක් පෙනෙනවා නම් කෙනාට මෙහෙම දී වෙනවත් කියලා පෙනෙනවා නම් මොනින් බැලුවොත් පෙනෙයි. ස්විච් එක ඔෆ් කරලා දැම්මොත් අපි විඳපු ලෙඩ්ඩු මහල්ලු මලමිනි කොහෙවත් තියෙද අරක ඇතුලේ? නමුත් අපි අවස්ථාවට අරමුණ දුක නම් විඳලා තියෙන්නේ. එතකොට මේ දුක උපද්දවාගෙන විඳලා මිසක තියෙන දෙකේ විඳලා තියෙද? නෑ නේද? දැන් අපි මේ උනේ මොකද්ද කියලා බලමු කතාව. ඔය ටීවී එකම ගන්න. ටීවී එක පැත්තෙන් ඕගොල්ලන්ට පුද්ගලය සත්වය මිනිස්සු ලෙඩවීම මහලුවීම මැරීම නිසා එන දුකක් තියෙනම් ඔන්න ඔය දුකට තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔය දුකට හේතුව මොකද්ද කියලා දන්නවද? ඒ දුකට හේතුව තමයි තණ්හාව නැත්නම් උපාදානය. අපි මෙච්චර කල් වචනනේ කතා කළේ, නමුත් ජීවිතෙන් දැක්කේ ඒක මොකද්ද තණ්හාව නැත්නම් උපාදානය කියලා කියන්නේ? ඇස් ඉදිරි පිටට රූප මාත්‍රයක් එනකොට ඒ රූපය සත්වයේ කියන හැඟීම අපේ සිතේ යෙදෙනවා. රූපං අත්තතෝ සමුනුපස්සති. රූපයක් ඇස් ඉදිරියට ටීවී එකේ රූපයක් දකිනකොටම අපි කියමු විජේ කුමාරතුංග කියන අදහස ආවා. විජේ කුමාරතුංග කියන ප්‍රඥප්තිය වුණෙත් නැහැ කෙනෙක් කියන අදහස. අපි උපමාවක් කළොත් තිරිසංගත සතෙකුට මේ මිනිසෙක් කිය, පිරිමියෙක් කිය, ගැහැණියක් කිය, ළමයෙක් කිසිම ප්‍රඥප්තියක් නැහැ නේද? නමුත් තිරිසංගත සතෙක් වුණත් මේ රූපේ දැක්කුත් එයාට තව කෙනෙක් කියන හැඟීම ඒ සතා තුළ තියෙදිලා තියෙනවනේ.
උපාදානය කියන එක අන්නේ ගතියෙන් දකින්න. අපි උපාදානය කියන එකේ වචනකින් අල්ලගෙන ඉන්නේ. කියන රූපය සත්‍ය හැටියට දකිනවා, සත්‍ය රූපය අසුර කරගෙන ඉන්නවා කියලා වචන නෙමෙයි මේ මම කියන්නේ. ඒ වගේ ටීවී එක ඇතුලේ දකින්න රූපය දකින්නකොටම මේ සත්‍ය කියන හැඟීම කෙලෙසි උපාදානයේ යෙදෙනවා. රූපේ දකින්නකොට මේ පුද්ගල සංඥාව සත්ව හැඟීම අපේ සිතේ යෙදුණු ගතියක් කියලා අපි නොදකිනකොට ඒ අදහසින් අපි හිතාගෙන මේ හිතේ ආපු ගතිය බාහිර රූපෙ තිබිලා යාවේ රූපෙටයි tie කියලා. මේ ගතියෙන් රූප පැත්තට නැඹුරු වුණාම රූප පැත්ත පෙනෙන කෙනෙක් වගේ. එතකොට මේ දුක් විඳින්න වෙන්නේ රූප පැත්තේ. දුකට හේතුව මොකද්ද? උපාදානය. නැත්නම් ඒ පෙනෙන රූපය පුද්ගලික සත්‍යයක් කියලා හිතේ යෙදෙන මේ ගතියටයි දුකට හේතුව කියන්නේ. නැත්නම් තණ්හාව නැත්නම් උපාදානය කියලා කියන්නේ අපි. ඒ ගතියටයි දුකට හේතුව කියලා කියන්නේ. බැරි වෙලා හරි ටීවී එකේ රූපය ඇසිදිරි පිටට එනකොට ඒ රූපය දකින්නකොට ඒක කෙනෙක් පුද්ගලික කියන හැඟීම ඕගලන්ට යෙදුනේ නැත්තම් ටීවී එකේ ස්ක්‍රීන් එක පැත්තේ බලාගෙන දුක් විඳින මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. හැබැයි ඒ ගතිය නොඑන්න නම් එයාට ටීවී එක ඉස්සරහා පතිත වෙච්ච රූප ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඇත්තටම ආලෝක ධාරාවක් එක්ක තියෙන ඩොට් ටිකක් නේ මෙතන තියෙන්නේ කියලා මම උපමාව මේක කියන්නේ. ඒ අවබෝධය තිබුණොත් තමයි තමන්ගේ හිතේ තියෙන ගතිය එකට බැසගන්න නැත්තේ. සම්මා දිට්ඨිය කියලා කිව්වේ ටීවී එකේ තියෙන රූපය ඌදී ඌ විදිහට තිබ්බොත් දැක්කොත් මේ කෙලෙස් නැත්තම් ඒ රූපේ කෙනෙක් කියන හැඟීම නැති වෙයි ගෙවෙයි. එහෙම වුණොත් ටීවී එක පැත්තෙන් දුක එන්නේ නැහැ. ඔය මං උපමාව තමයි කිව්වේ. ඒ වගේ ටීවී එකේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ වගේ පින්වතුන් ඕගොල්ලෝ දන්නේ නැති ඇති. ඕගොල්ලන්ගේ ඇස් ඉදිරි පිටට එන මේ හැම රූපෙකම ඇත්ත එකයි. එකමයි. දස්සමයක්වත් වෙනස් නැහැ. අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා නැන්ද මාමා සහෝදරයා කියලා අපි කතා කරන තැනක ඇස් ඉදිරි පිටට ආපු රූප තමන් කියලා කතා කරන තමන්ගේ කියන මේ රූප ඔක්කොම රූප ටික එකයි. ඒ රූපය දකින්නකොටම හැබැයි අර ටීවී එකේ කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් වයර් ආලෝක හිඳ ඩොට් ටිකක් තියෙනවා වගේ ඩොට් ටිකට පිට හිටින්න භෞතිකයක් හැදුනා වගේ මේ ඇස් ඉදිරි පිටට එන මේ ඩොට් ටිකට නැත්තම් මේ රූප සටහනට පිට හිටින්න තියෙන අන්තර්ගතය තමයි කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස්නහර ඇට මිදුළු කියන කෑලි බෑලි ටික මත තමයි මේ හැඩේ පිටලා තියෙන්නේ. ඒකද බත් පාන් කවුරුන්ට බත් ඇටයක් පොඩි කරලා බලන්න කෙනෙක්ද කියලා පාන් කෑල්ල කවුපයට ඒ වගේ කෑම කන්නේ මොකටද අපි ඔන්න ඔය කන කෑම වලින් තමයි කෙස්ලොම් නියදත් හම්මස්නහර කියන කොටස් හැදෙන්නේ. ඔන්න ඔය කොටස් ටික ඇසුරු කරගෙන තමයි දැන් මේ චිත්‍රේ වර්ණ සටහන තියෙන ටීවී එකේ අර වයර් කැලි බැලි ට්‍රාන්සිස්ටර් ටික ඇසුරු කරගෙන වීදුරු ඇසුරු කරගෙන රූපේ තියෙනවා වගේ. දැන් අපේ ඇස් ඉදිරි පිටට ආපු රූපේ තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු මේ කැලි බැලි ටික තියාගෙන. ඒ රූපේ දකින්නකොටම මේ අපේ අම්මනේ මේ අපේ අප්පච්චිනේ මේ අපේ මාමනේ කියන හැඟීම
යෙදෙනවා. රූපේ දකින්නකොට මගේ සිතේ මෙහෙම ප්‍රපංච සංඥාව නැත්තම් සිතේ මෙබඳු හැඟීමක් ඇති වෙනව නේද කියලා කවදාවත් ඉගෙනගෙන නැහැ. කවදාවත් අහලා නැහැ. කවදාවත් උගන්වලා නැහැ. ඒ සිතේ ගතිය නොදකින්නකොටම අපි හිතන්නේ මේ හිතේ ඇතිවෙච්ච ගතිය රූපෙ තිබිලා යාවේ කියලා. රූපේ දකින්නකොට අම්මා කියන අදහස ආවේ. රූපේ දකින්නකොට අම්මා කියන අදහස ආවා කියන එක දන්නේ නැති වුනහම අපිට හිතාගන්නේ අර කන බොන ආහාරය අම්මා කියලා. ඒකයි. ඔය හැඩේම ටීවී එකේ දැක්කත් දකින්නකොටම අම්මා කියන අදහස එයි. හැබැයි ඒ රූපේ දකින්නකොට අම්මා කියන අදහස ආවේ කියලා දැක්කේ නැත්තම් වීඩියෝ පටි අපි අම්මව දකියා අම්මා මල් වට්ටියක් අරගෙන යනවා දඹදිව වන්දනාවේ ගිහිල්ලා මේ අම්මා මෙතනින් යන්නේ කියලා ටීවී එක ඇතුලේ අම්මා පෙන්නයි අපි. සැබෑවටම උනෙත් ඒක. ඒ රූපේ දකින්නකොට අම්මා කියන අදහස ආවා. නමුත් ඒක දන්නේ නැති වුනහම මේ අදහසෙන් අපි මොකද කරන්නේ? ඒ අදහස ආපු හේතු පැත්තට නඹුරු වෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපේ මනසේ ගතිය රූපෙටයි කියලා. මේ අම්මගේ රූපේ කියලා දකිනවා. කොහොම දැක්කහම මොකද වෙන්නේ? කන බොන ආහාරයෙන් හැදුණු ඔය රූපය කැඩෙන බිඳින දවසට ඕගලන්ට මව්මල දුක විඳින්න වෙනවා. යන්න හෙල්ලෙන්නවත් බෑ වෙන. තැනක් ඇත්තම නෑ. එතකොට අපිට මේ කතාව ඇත්තද නැත්තද කියලා ඔප්පු කරගත හැකියි. දැන් මෙච්චර කාලයක් අපිට හිතුනේ රූපේ කෙනෙක් ඒ කෙනාව අපිට පෙනෙනවා කියලායි. මේ අම්මගේ රූපේ මේ අම්මව මට පෙනෙනවා කියලා අපි හිතුවේ වෙනසක් තිබුණේ අපිට. මේ මගේ රූපේ මම දකින්නවා කියලා හිතුවේ. නම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒකේ අනිත් පැත්ත. රූපයම නෙවෙයි. රූපේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්කන්ධයකට කියලා කියන්නේ ස්කන්ධ මාත්‍රය රූප මාත්‍රය. ඒක දකින්නකොට අම්මා කියන අදහස ඇති වුණා. නමුත් ඒක නොදන්නා කම නිසා මේ අදහස ආපු රූපේ අම්මා කියලා මේ ග්‍රැවිටිමින් ඉන්න ඔකටයි අවිද්‍යාව කියලා කියන්නේ. ඕකටයි උපාදාන වශයෙන් මේ රූපේ ගත්ත කියලා කියන්නේ. අම්මා කියන හැඟීමට කියනවා නම් උපාදානයි කියලා. රූපේ දකිනකොට උපාදානය ඇති වුණා. ඒ අම්මා කියන ගතියෙන් රූපේ ගත්තාම රූපේ උපාදාන වශයෙන් ගත්තා. දැන් පංච උපාදාන ස්කන්ධ දුක නිර්වාණය වෙනවා. එතකොට මෙන්න මේ ලෝකය රූපයෙන් කෙනෙක් දකිනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපය අනාත්මයි. අනාත්ම රූපය ආත්මයි කියලා තමන් තුළයි සංඥාවක් පහළ වෙන්නේ කියලා පෙන්වනවා. ආත්ම සංඥාව. කෙලෙසය. අපේ ආත්ම සංඥාව රූපෙට බැහැලුවහම අපේ කෙලෙසය නිසායි. ඒ කියන්නේ ටීවී එක ඉස්සරහට ආපු රූපය අනාත්මයි. ඒ රූපේ දකිනකොට ඒ රූපයේ පුද්ගලයේ කෙනෙක් කියන ගතිය ආත්ම සංඥාව අපේ සිතේ යෙදෙන්නේ. රූපේ නිසා අපේ මනසේ මේ කෙලෙස්ය කිදුණා කියලා දන්නේ නැතුව පළඟටිය පහනට පයින්නා වගේ අපි රූපෙට පැනලා තින්නේ දුකට පැනලා. ඕකටයි මම ඔය කිව්වේ පළඟටිය වගේ අපි කියලා කිව්වේ ඒකට. අපි හිතේ තියෙන ගතියෙන් රූපෙට පැනලා මේ ඉන්නේ අම්මා තාත්තා අයියා අක්කා කියලා සතර මහා ධාතුවේ නෑදෑයෝ දකිනවා අපි. පඨවිය අම්මගේලු අම්මා පඨවියලු. පඨවි කියන තදකම පොළොව පස් ආපෝ අපි මේ ශරීරය ගත්තොත් අම්මා කියන තැනක කෙස් ලොම් නිය දත් හම මස් කියන දේවල් ටික අපේ මහත්තුරුනේ
කන බොන ආහාරයෙන් හැදුණු ඔකට කියන පඨවි කියලා තද කොටස් ටිකක්. පොළවේ තියෙන පස් ටික වගේ කොටස් ටිකක්. අපි කියනවා ඒ කොටස් ටික අම්මලු. අම්මා ඒ කොටස් ටිකලු. ඊට පස්සේ ඒ ශරීරයේ තියෙන පිත්ත, සෙම, සැරව, ලේ, දහඩිය කියන්නේ ගලන වැగిරෙන ස්වභාවයකට පාලියෙන් කියන්නේ ආපෝ කියලා. අපි කියනවා පිත්ත කියන්නේ අම්මා කියන්නේ පිටට. සෙම කියලා කියන්නේ අම්මට, අම්මා කියන්නේ සෙමට කියලා අපි කියන්නේ මේ. පිත්ත, සෙම, සැරව අම්මා කියලායි අපි හිතන්නේ. ඊගාවට ඔය ශරීරයේ දවන, තවන, දිරවන, පැසවන ස්වභාවයෙන් යුක්ත උෂ්ණයක් තියෙනවා. ඔය උෂ්ණිතයි අපි අම්මා කියලා කියන්නේ. අපේ හිතේ ඡායාව ඒ මත පතිත වෙලා අපි හිතාගන්නේ ඒ උෂ්ණේ අම්මා කියලා. ආස්වාස ප්‍රාස්වාස වාතය, ඒ වගේම කන බොන ආහාර පාන පෙරළන වාතය, අතපය දිගාරම කියලා හුළඟ වාතය. ඒ වායු කොටස් නිසා රූපේ පවතින්නේ. අපි ඒ රූපේ අම්මා කියලා දැක්කහම වාතය අම්මා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඔක ඒ වචනෙට 100%ක්ම සාධාරණ නැහැ. නමුත් තේරුම් ගන්න සාධාරණ වචනකින් කිව්වොත් පස් දිය ගිනි සුළං හතර අම්මලු අපේ. අපි අන්තිමට ගත්තාම ඕකට කියනවා කොහොම දකින්න තැනට කියනවා විපල්ලාස කියලා. විපරිතයි සංඥාව. එයාගේ සංඥාව වැරදි. එයාට වැරදිලා. ඒ සඳහා උනේ මොකද්ද? ඇත්ත ඇති හිටි දන්නේ නැතික චූටි ඇත්තක් තිබුණේ. මේ සතර මහා ධාතුව දකින්න රූපේ දකින්නකොට අම්මා කියන අදහස ඇති වුණා කියලා දකින්නවා. දැක්කත් කමක් නැහැ. අම්මා කියන අදහසෙන් මේ පැත්තට හිත නැඹුරු කරපු එකයි වැරදි. එහෙම වුණොත් දුක නිර්මාණය වෙනවමයි. අපිට තර්කානුකූල හිතෙහි දැන් අපි හිතුවා මම කිව්වේ ලෝකෙ දැක්කේ රූපය අම්මා කියලා, රූපය අයියාගේ, රූපය අක්කගේ, රූපය තාත්තගේ කියලා. මම කිව්වේ දැන් ධර්මයේ පෙන්වන්නේ රූප ඔක්කොම එකයි. ඒ රූප දකිනකොට අම්මා, අයියා, අක්කා, තාත්තා කියන හැඟීම් සහිත ප්‍රඥප්ති සහිත විතර්ක යෙදෙනවා අපේ සිතේ. දැන් ඕක ඇත්තද කියලා බැලුව හැකි අපි අම්මා කියන රූපේ පත්තර කඩදාසියක් ගත්තොත් පත්තර කඩදාසියක අන්තර්ගතයේ අපි නිකන් ගත්තොත් පිදුරු ටිකක් තියෙයි, ඩයි ටිකක් තියෙයි, තව මොන හරි කිමිකල් ටිකක් තියෙයි. පත්තර කඩදාසියයි ඩයි ටිකයි දකින්නකොට අපිට මේ අම්මා හෝ අම්මගේ ෆොටෝ එක හෝ අම්මා කියන සංඥාව එන්නේ නැති වෙයිද? එනවනම් අපිට ඔප්පු වෙලා පෙනෙනව නේද රූපේ දකින්නකොට අම්මා කියන හැඟීම සිහි වුණා මිසක මේ හැඟීම රූපෙට හිටි නැහැ කියලා. හැම වෙලාවෙම බාහිරින් ඉඳලා ඇතුළට නිබඳු සංඥා එන්න පුළුවන් එනවා. වැරද ආපෝ කර්ම රැස් කරගන්න එක. ඒ කියන්නේ මේ හිතේ තියෙන ගතියෙන් ආපෝ බාහිරට නැමෝ දුක නිර්මාණය කරගත්ත දුක උපදවා ගන්න වෙනවමයි. දුක් විඳින්න වෙනවමයි. උදාහරණයක් හැටියට ටීවී එක ඉස්සරහට ආපෝ රූපේ සත්‍යය කියන හැඟීම Tamanට ඇති වුණොත් රූපේ දකිනකොට Tamanට සත්‍යය කියන හැඟීම ඇති වුණා කියලා දන්නේ නැත්නම් එයා රූපෙ පැත්තෙන් සත්‍යය කියන හැඟීම පෙනේ. දැන් එයා කවදාවත් මධ්‍යම ප්‍රතිපදාවට එන්නේ. ඔය සත්‍යය මැරෙනවා කිව්ව ටීවී එකේ පැත්තේ ඉන්න සත්‍යය ඔය සත්‍යය මැරෙනවා කිව්ව උච්ඡේද දෘෂ්ටිය. ඔය සත්‍යය මැරිලා ආපහු උපදින්නේ නැහැ කියලා කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය. ඔය සත්‍යය මැරිලා උපදිනවා කියලා කිව්වොත් දැන් අපි ටීවී එකේ ඉන්න සත්වෙක් දකිනවා. ඔය මිනිස්සයාත් ඉතින් කවදා හරි මැරිලා උපදින්නේ කිව්වොත් සාස්ත්‍ව දෘෂ්ටිය. උපදින්නේ නැහැ කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය. ඔය සත්‍ය උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් කිව්වොත් සාස්ත්‍ව උච්ඡේද. උපදින්නෙත් නැහැ නැත්තිත් නැහැ කිව්වොත් උච්ඡේද සාස්ත්‍ව.
කිසිදු වෙලාවක සිදුරු මාත්‍රයක්වත් නැහැ ඔය පැත්තෙන් රිංගල යන්න. මගේ වචන බර වැඩි වෙයි ස්පර්ශ ආයතන හය පැත්තෙන් ගිහිල්ලා යන්න සිදුරු මාත්‍රයක්වත් නැහැ. මහත්යෝ ඕගොල්ලෝ ජීවත් වෙන මේ ලෝකේ නිදුක් බව නැහැ. දුක් බව නැහැ. දුක නැති වෙන්න දුක නැති කරන්න නම් ජීවත් වෙන්න එපා. පස්සාව කරන්න එපා. කුමන දුකද? ලෙඩවීම, මහලු බව, මරණය, දෙමව්පිය, සහෝදර, දූ දරුවෝ මැරීමෙන් මරුණාම, ලෙඩ වුණාම, මහලු වුණාම එන දුක, ඔය දුක් ටික නැති කරන්න. ඔය රස්සාව කළා බඩගිනි දුක නැති කළ හැකියි. පිපාස දුක, චීවර පිණ්ඩපත සේනාසන වගේ සිව්පසයෙන් ආහාර පාන ඉදුම් හිටුම් බෙහෙත් කියන ටිකෙන් එන දුකක් තියෙන ඒ දුක් ටික විතරක් ඔය ඕගොල්ලන්ගේ ප්‍රයෝගයෙන් අඩු කළගත හැකියි. අඩු කරගත හැකියි. නමුත් සත්පුද්ගල භාවයෙන් එන දුක ගෙවා ගන්න බෑ කිසිම කෙනෙකුට මේ ලෝකේ. මොනම රස්සාවක් කරලා බෑ. මොකද මේ දුකට හේතුව වෙන තැනක තියෙන නිසා. මේ වගේ කෙලෙසකින් තියෙන නිසා. එතකොට අපේ ජීවිතයේ දුක දුක ඇති වෙලා තියෙන්නේ ඔය වගේ හේතුකින්. ඒ හිඳයි මේ දුක් ටික ලෝකෙ පැත්තෙන් රූප පැත්තටින් නැතිකරන්න අනන්ත සංසාරෙන් ගුරු උත්සාහවත් උනේ නැති වුණේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ ඔන්න ඔය වැරද්ද ලියලා දෙන්න. පුදු කාරණාවයි තියෙන්නේ. ඊට පස්සේ ඕකට තියෙන එයා දැක්කා ටීවී එකේ ඇතුලේ සත්‍ය පුද්ගලයෙක් දෙවුනොත් දුක විඳින්න වෙනවම ඒද සත්‍ය පුද්ගල ලෙඩවීම මහලු වීම නිසා එන දුක ටීවී එක පැත්තෙන් හම්බ වෙනවනම් ඒක තමයි දුක්ඛ සත්‍ය. ඕකම මේ සැබෑ ලෝකෙත් හම්බ වෙන්නේ. ওই දුකට හේතුව හිතේ තියෙන සත්‍ය පුද්ගල හැඟීම. දුක්ඛ නිරෝධය මේ සත්‍ය පුද්ගල හැඟීම නැති වුණොත් ටීවී එක පැත්තෙන් දුක් හම්බ වෙන්නේ. ඒ වගේ මේ භෞතික ලෝකෙ ඇහෙන් බලලා කවදාවත් ජරා මරණ දුක විඳින්න හම්බෙන්නේ නැහැ ඔයගලන්ට. කනෙන් අහලා කවදාවත් ජරා මරණ දුක හම්බෙන්නේ නැහැ විඳින්න ඔයගලන්ට. දැන් අද මෙහෙම ඉන්නකොට අම්මා මරුණා කියලා බැරි වෙලා අහන්න හම්බුනොත් බණ අහන කරනද කියලා යයි නේද? යනවා. නමුත් කවදාවත් කනෙන් අහලා ජරා මරණ දුක යට විඳින්නට බෑ. මව්මල දුක විඳින්න හම්බ වෙන්නේ නැහැ යාට. මේ දුක් නිරුද්ධ වෙනවා. ඒකට තියෙන ප්‍රතිපදාව මේ කතා කරපු ඔය බණ ටිකේ නම් නෙමෙයි වෙන විශේෂය තියෙන්නේ. මම ඔය විස්තරේ දෙන්නේ ඕගොල්ලන් උත්සාහවත් වීමට. ඔය ටික කිව්වත් නොකිව්වත් දේශනාවක සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ මනින්නේ බොහෝ කොට කියන ගැඹුරු කොට කියන තර්කානුකූලව කියන කරුණු මත නෙවෙයි. මොනවා කිව්වත් කමන්නේ අන්තිමට පනවන මාර්ගය මතයි. ඒ නිසා මගේ දේශනාවේ හරවත්ම කොටස ඔය ටික නෙවෙයි. මේ දැන් කියන්න හදන ටික. ඒ කියන්නේ මම හඳ ගැන කොච්චර විස්තර කළත් අවාට තියනවා ලස්සනයි මෙහෙමයි ඒකට ගියාම මෙහෙම සැපක් සැනසෙල්ලක් ලැබෙනවා උලංගේ පාවෙනවා වගේ උඩ යන්න පුළුවන් කියලා කියනවා. හරි ලස්සන විස්තරයක් කියනවා. අපේ ජීවිතේට වටින ඒ තරම් කියන විස්තරය මත නෙවෙයි. එතෙන්ට යන්න ක්‍රමයක් දෙනවද නැද්ද පෙන්වනවද නැද්ද කියන එකයි මතයි. එච්චර දෙයක් කියලාත් මම ඕගොල්ලන්ට යන්න ක්‍රමයක් රොකට් එකක් හදලා දුන්නේ නැත්තම් කියලා දුන්නේ නැත්නම් වැඩ තියෙන්නේ. නමුත් මම ওই විස්තර කියන්නෙත් නැතුව රොකට් එකක් හදලා නගින්නේ කිව්වොත් නැගලා යන්න හදට කිව්වොත් නොකියුවොත් ඕගොල්ලෝ අත්විඳිනවනේ. ඒ වගේ මම මේ කතා කරනකොට ඕගොල්ලෝ හිතනවා ඇති බොහෝම හොඳයි දේශනා කරලා නැහැ. හොඳයි කියලා සතුටින්ද දසමයක්වත් මම කිව්වේ නැහැ. ওই ටික කිව්වා කියලා ඕගොල්ලන්ට මොකුත් උනේත් නැහැ. ඔය හඳගෙන කිව්වා වගේ. ඕගොල්ලෝ
යම් ඕනම දේශනාවක් මනින්න ඕගලන්ට මම මෙම්මක් දෙන්න. මොකද්ද? අපි ගොඩාක් හරියට වචන වලට රැවටෙන අය. වචන වලට රැවටෙන. බොහෝ කොට කියන ගැඹුරු කොට කියන තර්ක කොට කියන තර්කානුකූලව කතා කරනවා. වචන මත නිමේ දේශනාවක සාර්ථකත්වයේ තියෙන්නේ තමන්ට ගොඩ යන්න පනවන මාර්ගය ගැන හැම වෙලාවෙම ඒ ගැන සැලකිලිමත් වෙන්න. උපමාවක් මම කිව්වොත් දැන් මෙතන කවුරු හරි කෙනෙක් මම හරියන්ගේ බැඳගෙන එකපාරට අහසට පැන නැග්ගොත් ඕගොල්ලෝ සාදුකාර දීලා රහත් වෙලා මේ තමයි ඇත්ත කියලා කියයි හිතයි. මම ඊට පස්සේ කිව්වොත් මේ අද තියෙන බුදුදහම කියලා පෙන්වන දේවල් ඔක්කොම වැරදි. මේ ත්‍රිපිටකය කියලා පෙන්වන දේවල් ඔක්කොම වැරදි කියලා මගේ මතයක් කිව්වොත් ඔක්කොමලා සාදු කියලා ගනි. අවුරුදු දහස් ගාණක් ආපු මේ පෙළ දහම හෙට පුච්චයි ඔයගොල්ලෝ. ඒ මෙච්චර අහසේ ඉඳලා පෙන්වන්නේ. නමුත් අපිට නුවණක් තියෙනෝනේ අහසේ ඉඳන් පෙන්වුවාට හොඳයි. ඒක විද්‍යාවක් නම් තමයි හොඳයි, බොහොම ශ්‍රේෂ්ඨයි. හැබැයි ඒක විද්‍යාවක් මිසක සත්‍ය නෙමෙයි. සත්‍ය නෙමෙයි. ඊගාවට බැලිය යුතුයි. මේ හාමුදුරුව අහසේ ඉඳලා පෙන්වුවට මට මොකද උනේ? මගේ දුක නිවුණද? මගේ දුක නිවෙන මාවතක් මට හම්බ වුණාද? මට ශ්‍රද්ධාව ඇති වෙන්න? මගේ ජරා මරණ නැති වුණාද? ජරා මරණ මගේ නැති වෙන මාවතක් හම්බ වුණාද? එහෙනම් මොකේද ශ්‍රද්ධාව ඇති කරගත්තේ? කවුරුත් අහසේ ඉන්නවට මම ශ්‍රද්ධාවක් ඇති කරගෙන මම එපා කියන්නේ නැහැ. නමුත් ප්‍රඥාව කියන්නේ ඒකට සහයුතුක විය යුතුයි හැම වෙලාවෙම. එහෙම නැතිනම් හොඳ වෙලාවට මේ ශාසනයේ ඉන්නතදු කොහෙද මිත්‍යා දෘෂ්ටිය දැස් තියෙන අයට අද ධ්‍යාන නැහැ. බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් හරියට බමුණු වගේ අය හිටියා. මොකද ඒ වගේ උඩින් යන්න පුළුවන් මේ ශාසනයට හිතයිසි එක හතුරෙක් හිටියානම් එක වචනයයි කියන්න ඕනේ මුළු බෞද්ධ කියන ඔක්කොම ත්‍රිපිටකයම ගිනි තියලා ඉවරයි පහුදාක. මම මේ කතා කරන්නේ ඒ නිසා බෞද්ධය කියලා කියන්නේ එහෙන් පටුතැනකින් තීන්දුව ගන්න කෙනෙක් නෙවෙයි. හැම වෙලාවෙම බැලිය යුතුයි මොකද්ද? මේ ශාසනය පවතින ඒ මතමයි. තමන්ට යන්න මගක් පැනෙව්වද කියන තැනකින් බලන්න. ඒ මතයි දේශනාව සාර්ථක වෙන්නේ, ඒ මතයි ශාසනය පවතින්නේ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයටයි ශාසනය කියලා කියන්නේ. ඒක පුද්ගලයා තුළ විද්‍යමාන ගුණ විය යුතු දෙයක්. හරි. ඒ ටිකම මතක් කළේ දැන් මම මේ පෙන්වන්න හදන්නේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අමාරු නෑ. හැබැයි සියුම්. මෙන්න මේක අහගෙන ඒක ඒ විදිහටම කරන්න. යම් දේශනාවකුත් නිවැරදි නම් ඒ විදිහටම එයත් කරනවා නම් මේක අවුරුදු ගණන් පල් වෙන්නේ සම්දිත්තිකයි අකාලිකයි කියන බුදුරජාණන් වහන්සේ අප වෙනවා මහණෙනි යම් කිසි කෙනෙක් දින 7ක් අවුරුදු 6ක් අවුරුදු 6ක් 5ක් 4ක් 3ක් 2ක් 1ක් අවුරුද්දක් 6 මාසයක් මාස 5ක් 4ක් 3ක් 2ක් 1ක් අඩමසක් දවස් 7ක් කරනවා නම් එයාට මේ දුක් නැති කිරීම දුක්ඛ නිරෝධය සාක්ෂාත් කර ගන්න පුළුවන් බව. ඒ නිසා මෙන්න මේ කියන ක්‍රමය හොඳට අහගන්න ඕන. මොකද්ද මේකට තියෙන එකම දේ? කායගත සති. නැත්නම් සතර සතිපට්ඨාන. එච්චරයි. හැබැයි ඒක කල යුත්තේ මේ චතුරාර්ය සත්‍ය දන්නා නුවණ. ඔන්න මං ආපහු ඒ කියන්නේ හැම වෙලාවෙම මාර්ගයේ හැපිලා තියෙනවා ඉතුරු සත්‍ය තුන. එයා දන්නවා ඉස්සෙල්ලා අහගන්න වෙනවා ඒක සම්මා දිට්ඨිය ගැන. ටීවී එකේ ඇත්තටම ඇස් ඉදිරි පිටට ආපු රූපය අනාත්මයි, ඩොට් ගොඩක් ආලෝක කිරණ ටිකක් එක තිබුණු තැනක් කියලා ඉස්සෙල්ලාම අසා දැනගත යුතුයි. ඒක අවශ්‍යමයි. ඔන්න ඔය ඇත්තයි කෙනෙකුගෙන් ඉස්සෙල්ලා ඕනේ. ඊට පස්සේ
එයාට පෙන්නනවා ඒබඳු රූපයේ ඇස් ඉදිරි පිටට දකිනකොට කෙනා පුද්ගලයා කියන ගතිය Taman තුලයි පහළ වෙන්නේ. ඒ ගතිය රූපේ මත තබපු හිඳයි ඔයාට දුක ආවේ කියලා දුක පෙන්නනවා. ඔය දුකට හේතුව ඒ රූපේ කෙනෙක් පුද්ගලෙක් කියලා පෙන්නන හිතේ තියෙන ගතියයි කියලා මෙයාට පෙන්නනවා. මෙච්චර කල් අපිට බලන්න දරුනේ රූපය ඇත්ත නොදන්න හින්දානේ. ඒ නිසා ඔය හිතේ තියෙන ගතිය නැති වුණොත් ඔයාට දුක නැති වෙනවා කියලා පෙන්නනවා. මාර්ගය පනවනවා. එතකොට මඟ උපදිනවා. එහෙනම් මේ හිතේ තියෙන ගතිය රූපෙ මත පතිත නොවන විදිහට මම උපායකට යුතුයි. උත්තරේනවා. දැන් ඇස් ඉදිරි පිටට ටීවී එකේ රූපයක් එනකොට ඕගොල්ලෝ කායගත සතිය වඩනවා. කායගත සතිය වඩනවා කියන්නේ කොහොමද? ඒ රූපයද කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මසහරයට ඇතමුදුලින් යුක්ත කුණුප කොරස් ටිකක් නේද? මෙහිම බලන්නේ මොකටද? ඒ රූපය කෙනෙක් කියලා තමන්ගේ හිතේ තියෙන ගතිය ඒ රූපෙට දැසගන්න නොදෙන්නයි. ඒ රූපය මත පතිත වෙන්න නොදෙන විදිහට උපායක් හැටියටයි මෙයා මේක බලන්නේ. මේ බලන ගාන එයා දන්නවා මෙහිම බලන්න බැරි වුණොත් මගේ හිතේ ගතිය රූපෙ මත පතිත වෙලා කෙනෙක් වෙනවම. ඒ වුණොත් කෙනා කියන දුක එනවම. කියන එක එයා දන්නවා. ඒ හින්දා එයා මේ කායගත සතිය වඩන්නේ මොකේද? තමන්ගේ සිතේ තියෙන ගතිය රූපයට බැහැගන්න බැරි වෙන්නයි. ඒ වගේම ඇස් ඉදිරි පිටට රූපයක් එනකොට මහා අම්මා කියන අදහස ආව වෙනද වගේම අම්මා කියන හැඟීම අම්මා හම්බුනේ. සම්මතයේ පිටලා අම්මා කොහෙද යන්නේ අම්මාට කෑවද තේවිවද කියලා කතා කරන නමුත් නුවණින් ටග්ගල නුවණයා ගෙනියන මොකද්ද? මෙතන තියෙන්නේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද සම්මස් ටිකක් තියෙන තැනක රූපේ දකිනකොට අම්මගේ අදහස ඇති වෙනවනේ. එහෙම බලන්නේ නැත්තම් මෙතන මේ රූපේ කන බොන ආහාරයෙන් හැදිච්ච මේ වගේ කොටස් ටිකක් තියෙන්නේ කියලා බලනවා. හැබැයි එයා දන්නවා බලන්නේ මොකටද මේ මගේ හිතේ තියෙන පුද්ගල හැඟීම අම්මා කියන ගතිය මේ රූපෙට දැසගන්න බැරි වෙන්නයි මේ කරන්නේ කියන උත්තරේ තියෙනවා. හැම වෙලාවෙම වෙන උපායක් කිසිම වෙලාවක නැහැ. මේ න්‍යායෙන් ඇරෙන්න දුකින් මිදීමේ මඟක් කොහෙවත්ම නැහැ. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥාය සාධිකමාය නිබ්බාන සච්චිකිරිය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මහණෙනි සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න දුක් දුම්නස් නැති කරන්න හැඬීම් ගලපීම් ඉක්මවන්න මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරගන්න එකම මගයි මේ සතිපට්ඨානය කියලා පෙන්වනවා. ඒ වගේ ඕගොල්ලෝ ටීවී එකේ රූපේ ඇත්ත පෙන්වන්නේ ඇයි? තමන්ගේ හිතේ කෙනා කියන ගතිය ටීවී එක පැත්තට බැස ගන්න නැති වෙන්න. ටීවී එක ඉස්සරහා අපි දැක්ක ටීවී එක ඇතුලේ ජරා දුක් විඳින්න වුණා. දුකට හේතුව දැක්ක තමන්ගේ හිතේ තියෙන පුද්ගල හැඟීම. පුද්ගල හැඟීම ටීවී එක පැත්තට බැසගත්තොත් නතර කරන්න බෑ දුක. ඒ හින්දා ටීවී එකේ රූපය ඉදිරි පිටට එන ගානේ මම එතන ඇත්ත බලනවා මෙතන ඩොට් ටිකක් නේ තියෙන්නේ ආලෝකයක් නේ වීදුර මත පතිත වෙච්ච වර්ණ සටහනක් නේ තියෙන්නේ කියලා බලනවා. ඇයි ওই කතා ටික කියන්නේ? ඒ ටික පුද්ගලයෙක් කියලා මගේ හිතේ තියෙන ගතිය ඒ රූපෙට බැසගන්න බැරි වෙන්නයි. ඔක්කාන්ති නාම රූපන් නොවෙන්නයි. නාම රූපෙට බැසගන්න නැති වෙන්නයි. ඒ වගේ ඔයගලන්ට අම්මා තාත්තා අයියා අක්කා දුව පුතා කියලා. ඒ කියන්නේ මෙහෙම එක තැනක ඉඳගෙන ඉඳලා බාහිරින් අම්මා සිහි කළ දුක් විඳින්න ඕගලන්ට බැරි වෙන්න ඕනේ. ඇයි?
සිහි කරන්න හදනකොටම කිමුතුන්ට නුවණෙන් ඕනේ මොකද්ද? නෑ එතන තියෙන්නේ කෙස්ලොම් නියද ධම්මස්නහරයට ඇටමිදුළු වලින් හැදුණු කොටස් ටිකක්. ඒ රූපේ දකිනකොට අම්මා කියන හැඟීම මටනේ ඇති වෙන්නේ කියලා දකිනවා. තමන් බාහිර රූපෙ පැත්තේ හිතන්න බෑ. කියන්නේ දැන් ටීවී එක දකිනකොට අම්මා කියන හැඟීම ඇති වුණා නම් නුවණකින් යුක්තව අම්මා කියන හැඟීමෙන් ටීවී එක පැත්තට නැඹුරු වෙලා හිතන්න බෑ. එහි තියෙන්නේ නිකම්ම රූපයක්. බාහිර කෙනෙක් ගැන තමන්ට හිතේ හිතන්න පුළුවන්. නමුත් හිතන දෙයට අදාළ බාහිර රූපයක් හම්බ වෙන්නේ නැහැ කෙනෙක්. ඔය විදිහට දැන් මෙහෙම විදර්ශනා කළා කියලා අම්මා තාත්තා නැහැ කියන එක නෙවෙයි. ඒකෙන් මම කිව්වේ අම්මා තාත්තට අයියා අක්කට තියෙන ආදරේ නැහැ. එයාට තණ්හාව නැහැ. හැබැයි ඒකට කරුණාවයි. බොහෝ කරුණාවයි. එතන දුක් විඳිනවට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේත් කරුණාවයි. තණ්හාවෙන් කරපු දෙයටත් වඩා උපකාරය කරුණාවෙන් යා කරනවා. මෙලොවවත් පරලොවවත් දුක් විඳින්න දෙන්නේ නැහැ. දුකෙන් රැකෙන්න උත්සාහවත් වෙනවා. ඒ ආදරයෙන් දැනෙන කරුණාව නිසා. ඒ වගේ ඔන්න ඔය සිතේ තියෙන ගතිය රූපෙට පතිත වෙන්න නැති වෙන්නයි හැම වෙලාවෙම කායගත සතිය වැඩි යුත්තේ. එක වරදක් තියෙනවා ඒකනම් කරන්න එපා. මුළු ලෝකෙම කරන්නේ ඔය වැරද්ද. ඒක හරි පහසුයි. ඒ කියන්නේ දැන් අම්මා කියලා ගත්තාම හරි ඉතින් අම්මා කියන තැනක් තියෙන්නේ කෙස්ලොම් නියද ධම්මස්නහරයට ඇටෙමිදුළු ටික කන බොන ආහාරනේ හැදෙන්නේ කියලා ඔහොම තමයි බලන්නේ. මම කියන තැන කෙස්ලොම් නියද ධම්මස්නහරයට ඇටෙමිදුළු ටික ඔය වර්ධනම් කරන්න එපා. කවදාවත් මේ සතිපට්ඨානේ චූටි තැනක් තියෙන ඔය වර්ධෙන් තමයි මේ මාර්ගෙම හැංගිලා තියෙන්නේ. මම ඔයගලන්ට පින්වතුන්ට ඒකටත් ඕනනම් උපමාවක් කියන්න. මිරිඟුව කියන්නේ ජලය නැති තැන ජලය වගේ පෙනෙන මිරිඟු ස්වභාවය ඇස් ඉදිරි පිටට ආවේ. මිරිඟුව හැටියට නොදන්නාකම නිසා ජලය කියන හැඟීමක් යෙදෙනවා අපිට සංඥාවක්. ප්‍රඥාප්ති නෑ. දැන් තිරසංගත සතෙකුට පෙවුණු ජලය කියලා ජලය කියන වචනේවත් තියෙනවද? නමුත් Tamanට පානය කළ හැකි විදිහේ යමක් ඇති බවට හැඟීම සංඥාව තියෙනවානේ. ඔන්න උතෙන්ට නිකන් මේ හැම එකකම ඒකයි මේකට කියන්නේ අන්තිම ආත්ම සංඥා. ආත්ම සංඥාව අපිට කියන්න වෙන්නේ. ප්‍රඥාප්ති නෑ. ඒ නිරිඟුව දකිනකොට ජලයේ වගේ කියන හැඟීම ඇති වුනහම අපි දන්නේ මිරිඟුව දැන් තිරසංගත සතා දන්නේ මිරිඟුව තියෙන තැනක ජලයේ කියන හැඟීමක් Tamanට ඇති වුණා කියලා. එයා Tamanගේ හැඟීම බාහිරට අයිති කියලා බාහිරෙන් වතුරක් දකිනවා. තේරුණා නේද? බාහිර වතුර. පහු කාලේ මෙහෙම හිතනවා නෑ. වතුරට උනත් තණ්හා කරන්න හොඳ නෑ. වතුරට උනත් තණ්හා කියලා දුක එනවා. වතුර උනත් අනිත්‍යයිනේ. වතුර උනත් නැති වෙලා යනවනේ කියලා බලනවා. දැන් වතුර කියලා රැවටිලා වතුර ඇතුලේ විරාග බව කියා කතා කරනවා. වතුරට නොයලී ඉන්නවා. නමුත් එයාට වතුර තියෙනවා. වතුරෙන් මිදෙන්න බෑ. තේරෙනවද මේ කියන එක? කෙනෙක් වතුරේ අනිත්‍ය බලන එකයි අම්මගේ රූපේ අනිත්‍ය බලන මගේ රූපේ අනිත්‍ය බලන එකයි අතර වෙනසක් නැහැ. මිරිඟුව වගේ ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහන කිසිම කෙනෙක්ගේ පුද්ගලෙක් නොවන අනාත්ම රූපයක් ආවේ. මිරිඟුව වගේ. දකිනකොට ජලය කියන සංඥාව හිතේ යෙදුනා වගේ ඒ අනාත්ම රූපේ දකිනකොට ආත්ම සංඥාව හිතේ යෙදෙනවා. හිතේ යෙදුණා කියලා දන්නේ නැති වුනහම මිරිඟුව පැත්තේ ජලයට පෙනෙනවා වගේ අනාත්ම රූප පැත්තේ ආත්මීය පෙනෙනවා. දැන් පුද්ගලයෙක් පෙනෙනවා. මේ ඇත්ත අහලා දැනගත්තේ නැත්නම් පුද්ගල භාවය තුල හික්මෙනවා. ඊට පස්සේ නෑ මේ ස්ත්‍රියකට උනත් තණ්හා කරන්න හොඳ නෑ.
මේ පුරුෂයෙකුට උනත් රාගය ඇති කරන්න හොඳ නැහැ. මම ඉතින් ස්ත්‍රියක් කියලා කිව්වට එතනද තියෙන්නේ කෙස්ලොම් නියදත් හම්මස්නහර ටිකක් මේ කනබුන ආහාරනේ හැදිලා තියෙන්නේ කියලා අර ස්ත්‍රියට ඇලෙන්නේ නැති වෙන්න, අර පුරුෂයට ඇලෙන්නේ නැති වෙන්න එයා ආපහු මේක බලනවා. බැලුවාම අවස්ථාවකට කෙලෙස් අඩු වෙනවා. නමුත් එයාට ස්ත්‍රිය නැති වෙන්නේ, පුරුෂයා නැති වෙන්නේ, මිනිසයා නැති වෙන්නේ, සත්‍යය නැති වෙන්නේ. මං කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. වෙන ක්‍රමයක් නැහැ. නිවන කියලා මුකුත් හොයන්න එපා. දුක නැති කරන්න කියලා වෙන මුකුත් හොයන්න එපා. මේ සැබෑම ජීවිතේ කතාව. අදම යන්න ටීවී එකක් ගාවට ගිහිල්ලා එකින් එක ආවර්ජනා කරලා බලන්න හිත තබලා. මෙහෙම හිත තැබුවාම ඒක ඇතුලේ ඇත්ත වෙලා දුක එන හැටි. එහෙනම් ඊට පස්සේ පුද්ගලයෙක් කියලා බලන්න නැතුව ඒකේ තියෙන ඇත්තටම ඇත්තට හිත තියලා රූප ටික බැලුවොත් මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. පුද්ගලයා හම්බ වෙන්නේ චිත්‍රපටියක් හම්බ වෙන්නේ නැහැ. ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. දුක හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි දුක උපද්දවාගෙන සකස් කරගෙනයි පරිහරණය කරන්නේ. ඒ වගේම නිවීම සකස් කරගෙනයි නිවෙන්න වෙන්නේ කියන උත්තරේ හම්බ වෙයි. ඉතින් මිරිඟුව තියෙන තැනක ජලය කියලා දැකලා ජලයේ අනිත්‍ය බලනවා වගේ සත්‍ය පුද්ගලය මිනිස්සුය කියලා රැවටිලා ඉවර වෙලා ඒ ඉන්න සත්‍ය පුද්ගලයන්ට නොඇලෙන්න බලන්න සතිපට්ඨානෙ වඩන්න එපා. ඒකේ තරම් අමාරුත් නෑ. ඕකට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ඕනෙත් නෑ. ඕන කෙනෙකුට පුළුවන් මේක පුද්ගලයා කියන තැනක තියෙන කොටස් ටිකක් කියලා බලන්න. නමුත් අවශ්‍ය අපේ දෘෂ්ටිය උපදින්න කලින් තිබුණු සැබෑවට තිබුණු යථාර්ථයයි. ඉතින් ඒ නිසා මම එක දේශනාවකින් සියල්ලම දෙන්න බෑ. නමුත් ඔගොල්ලෝ දත යුතු ඉගෙනගත යුතු තව පැතිකඩවල් ටිකක් තියෙනවා කියලා බලන්න. දැන් මේ බණ ටික ඕගොල්ලන්ට තේරුම් නැත්තම් තේරුනේ නැත්තම් ඒකට හේතුව මොකද්ද? උපමාව කියන්නේ අපේ සේනාසනේ පුංචි ස්වාමීන් වහන්සේලා තුන්නමක් පැවිදුණා ගිය කටනට. තාම ඉන්න මෙතනත් ඇති. මම කිව්වා තුන්දෙනාට පුතේ ඔගොල්ලෝ සතිපට්ඨානේ දොත්ින් සාකාර කුණප කොටස් 32 වචන 32ම කේසාලෝමානකදන්තා කියලා කටපාඩම් කරගත යුතුයි. පාලියන බැලිය යුතුයි. ඊට පස්සේ ටීවී එක මේ කම්පියුටරේ තිබුණා ඔය කුණප කොටස් ටික. ඒක දාලා වචනෙන් වචනේ නිමිත්ත ගත යුතුයි කියලා පෙන්නනවා. ඒ ලොකු දෙන්නෙකුයි චූටි එකෙකුයි හිටියේ. ලොකු දෙන්නා ඒක හා කියලා කරන්න ගත්තා. කුඩි එක්කෙනාට බෑ. චූටි එක්කෙනාට කුණප කොටස් ටික පාඩම් කරන්න බෑ. බලනකොට මොකද කියලා ඒක බැරි එයා ඊට එහාට පාත ටික දන්නේ. ඒ කියන්නේ අකුරු දන්නේ. එතකොට දැන් අර ටික බැරි මොකද ඊට පාත ටික එයා දන්නේ නැති හින්දා අකුරු බෑ. දැන් අකුරු දන්නේ නැහැ කියලා මම පොඩි හාමුදුරන්ට සමතකමටහනක් ඉගෙනුවොත් හරියද? උතේ එහෙනම් බුදු ගුණ අසුබේ මරණය වඩපන් කියලා කිව්වනම් හරිද අකුරු පුළුවන් වෙයිද? නෑ. එහෙම සමතකමටහනක් වැළුවත් ඒක උපකාරී වෙන්නේ මොකටද? අකුරු ටික ග්‍රහණය කරගන්න මිසක අකුරු ටික පිටින් ඉගෙනගත්තු ටික ඉගෙනගත යුතුමයි නේද? ඒක ඉගෙන ගත්තාම ආයෙත් දෙවනුවක් ආව හැකි මොකේද? මේ කායගත සතිය වඩන්න. ඒ වගේ පින්වතුන්ට මේ දේශනාව තේරුනේ නැත්නම් අර පුංචි දරුවට දොත්ින් සාකාරයේ බැරි වුණා වගේ ඒ කියන්නේ ඕගලන්ට ඒත් පාත් එක බෑ. ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන ධර්මතා ටික ඉගෙනගෙන නැහැ. ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය පටිච්චසමුපාද කියන මේ ධර්මතා ටික ඉගෙනගෙන නැහැ. හොඳයි. ඒක ඉගෙන ගන්න නැතුව සමතකමටහනක් වැඩුවා කියලා ඕගොල්ලන්ට පුළුවන් වෙයිද? නෑ. ඕගොල්ලෝ සමතකමටහනක් වැඩුවොත් ඒ ස්කන්ධ ධාතු ආයතන හොඳට ග්‍රහණය කරගන්න පහසුයි.
කවදා හරි දවසක ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය කියන දේවල් කියන්නේ ස්කන්ධ කියන්නේ ඇස් ඉදිරියට එන රූපය ඇත්ත මොකද්ද? කන ඉදිරියට එන ශබ්දය ඇත්ත මොකද්ද කියලා ඌ ආකාරයේ ඌ විදිහට අහගන්න එක. ඒ විදිහට අහගත්තොත් සමාධි උපකාර ඒක අහගන්න. අහගත්තොත් ඔන්න එතන පිරුණාම මේක ගැඹුරු නැති. අර පුංචි දරුවට අකුරු ටික හොඳට ඒ කියන්නේ යාට තාම බෑ අයන්න අඳුරනවා. අල්ම යන්න අඳුරනවා. මා යන්න අඳුරනවා. නමුත් මේ තුනම එකට අයන්න අල්ම යන්න මා යන්න කිව්වම එකට ගලපලා ගන්න බෑ. අම්මා කියලා අපව අල්ලලා දෙන්න ඕනේ. ගොඩක් පොඩි මෙතනත් ඇති. ඉතින් මේ සැබෑම සිද්ධියක් මම කියන්නේ. ඕකට මම සමතකමටහන කියලා මට දුන්නා කියලා කිසි වෙලාවක ඒක පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේ ඔයගලන්ට බන ගැඹුරයි මේ කියන එක තේරෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේක තේරෙන්නේ නැහැ කියන්නේ ඒිට පහත් පෙළ බෑ. උත්සාහවත් වෙන්න. ඉබඳු අද අපිට මේ දේශනාව තේරුනේ යම් ධර්මයක් නොදැනීම නිසා නම් මොන විදිහකට හරි ජීවිතේම වේදන් කළ හරි ඒ ධර්මතාව ටික මම හොයා ගන්නවා කියලා උත්සාහවත් වෙන්න. පින්වතුනි ගොඩාක් දෙනෙක් මෙතරම ප්‍රතිලා මෙතන මැරෙන අය සසර පරතරක් හොයන්නේ බොහෝම ටික දෙනයි. කාලා බීලා කෙවල් දුරල් හදලා දූ දරුවෝ හදලා ලෝකේ දේවල් එක්ක ගැහිලා ජීවිතේම වැය කළා හිස් අතින්ම මැරිලා යන අය වෙන්නේ. පින්වතුනි මේ අවුරුදු 50ට නෙමෙයි ජීවිතය යථාර්ථය කියලා කියන්නේ. මේ අවුරුදු 50ට නෙමෙයි සැබෑව කියලා කියන්නේ. මේක හුදු ප්‍රත්‍යක්ෂ මාත්‍රයක් විතරයි. ඒ නිසා ජීවිතේ ජීවත් කරන්න රක්ෂාව කරන්න. යුතුයකම තියෙන නිසා ගෙවල් දොරවල් හදන්න දරුමල්ලන්ට සලකන්න. නමුත් මේ හැම දෙයකටම ඔබෙන් ජීවිතයේ සැනසෙල්ල ලබා දෙන විමුක්තියේ මාවත මා විසින් සෙවිය යුතුයි කියන නුවණකුත් හදා ගන්න. එහෙම නැති වුණොත් අපි හැම කෙනාටම වෙන්නේ ලෝකේ හැමෝටම වෙච්ච එකම කතාව විතරයි. ඉතින් ඒ නිසා මතක් කරන හැම දිනාටම මේ කරපු දේශනාව තුළින් සමහර විටක තේරෙන්න පිටුම තේරෙන්න ඇති නොතේරුණා. ඒ නොතේරුනේ ඊට මුලින් තව තියෙන ටික නොදන්නකම නිසායි මේ ධර්මයේ කොහොම හරි තේරුම්ගෙන අවබෝධ කරගෙන මේ සංසාර දුකින් අදාදම මිදෙනවා මේ දුක්ඛාගත සසර මේ ජීවිතයේදීම අවසන් කරගන්නවා කියලා හැමදෙනාම හිතෙන්න ඒ සඳහා මේ දේශනාව මේ පින්තුන්ට පාරමිතාවක් වේවා. හොඳයි කල්පනා කරගන්න පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා. බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. අපි විසින් සිද්ධ කරගත්ත මේ සියලු කුසලයන් අනුමෝදන් කළ යුතු තැන් වලට අපි අනුමෝදන් කරමු. කල්පනා කරගන්න මේ සියලු ආකාරයෙන් පහල කරගත්ත සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්ත්‍රාන්ට අධිග්‍රහිත වූ ශාසන මාමක ඉෂ්ඨකාරක සිද්ධි මේ විහාරස්ථානයේට අධිග්‍රහිත වූ කතාවක් තියෙනවා කියනවා මේ කොහොඹ ගහෙත් ඉන්නවා දෙවියෙක් කියලා. ඉතින් මේ බාරත් වෙනවා මේ ළමයි අපි දන්නා. ඉතින් ඉන්නවා නම් ඒ වෘක්ෂයේ කෙනෙක් ඉන්නවා නම් එයාට මේ විහාරස්ථානට අධිග්‍රහිත වටපිටාව වෙන්නේ යම්තාක් ශාසන මාමක සම්මාදිට්ඨිය සිල් දෙවියෝ මේකින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවේශර වඩා වර්ධනය කරගනිමින් දෙවියොත් පතන බෝධිකින් මුතුන් වූ සෙනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේකින් මුතුන් කෙරෙහි නිරතුරුව ලබා දෙත්වා කියලා සාධනාවකින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදන්ති. ඒ වගේම මේ කටින මහා පින්කම සිද්ධ කිරීම සඳහා මුල් වෙලා කටයුතු කරනවා ඒ අපගේ වෛද්‍ය ආර්.එම්.ඩී. රණභව මහත්මයා,
ඒ වගේම එම මෙතනි වෛද්‍ය ඉන්දු රණබාහු මහත්මිය ඒ තමන්ගේ දුව චනුමි රණබාහු දියණියත් ඒ වගේම චනුල රණබාහු පුතණුවනුත් තමන්ගේ ආදරණීය මෑණියන් සහ ඥාති හිතේසින් සියලු දෙනාම එකට එකතු වෙලා තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කිරීමේ විශේෂ අරමුණකුත් තියෙනවා. බස්නායක පවුලේ හා රාජරත්න පවුලේ සියලු ඥාතීන්ට මේ පරලෝකීය සියලු ඥාතීන්ට සුජීවඥාතින් පින් අනුමෝදන් කරන්ට ඒ වගේම උදව් උපකාර කළ සැමටත් ඒ අයගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් ඒ කියපු පින්වත් මහත්තුරුන්ගෙත් ඒ වගේම මේ සඳහා උදව් උපකාර කළ සත්‍යදායක පින්වතුන්ගෙත් විශේෂයෙන්ම ඉහළම නිලධාරි මහත්මයාගේ ඉඳලා මේ ශේෂ්ත්‍රයට උපකාර කළ අපේ පින්වත් හමුදා මහත්තුරුන්ගේ මියගිය සියලු ඥාතීන් ඒ වගේම යුද්ධ කාලේදී මිය පරලෝකියා වූ යුද හමුදා නාමයෙන් සියලුම රණවිරුවෝ යුද හමුදාවේ වේවා ගුවන් හමුදාවේ වේවා නාවික හමුදාවේ වේවා පොලිසිය වේවා සියලුම රණවිරුවෝ මේ සියලුම දෙනාට මේ සියලු කුසලයන් අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම දුක්ඛ ශිස්තානික සිටින දුකින් අත මිදී සපවත් භාගයටපත් වීමෙන් උතුම් නිවනින් සමසිතවා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මම මුලින්ම මතක් කළා මේ කටින පින්කම මේ විදිහට සිද්ධ කරගන්නට අපිට තැනක් තියෙන්න ඕනේ, භූමියක් තියෙන්න ඕනේ. තැනක් තිබුණු නිසායි භූමියක් තිබුණු නිසායි මේ වගේ පින්කමක් කරන්න පුළුවන් උනේ, අපිට එන්න පුළුවන් උනේ අපි බණ ඇහුවේ. අද මේ බණ පදයක් ඕගොල්ලෝ අහලා මොන තරම් ඒ එක බණ පදයකින් කුසලයක් සිද්ධ වෙන්න ඇද්ද? ඒ ඕගොල්ලෝ ඇති කරගත්ත මේ සෑම කුසල් සිතකටම සතියකින් හරි මේකට උදව් කළ කෙනෙක් ඉන්නවා නම් ඒ සියලුම දෙනා සම්බන්ධයි. ඒ සියලුම දෙනාගේම කර පිටිනුයි ඕගොල්ලන්ට මේ දහම් පදේ ලැබුණේ. ඉතින් ඒගොල්ලන්ගේ ජීවිතවලට හිතන්න බැරි තරම් යහපතක් වාසනාවක් සිද්ධ වුණා කියන එක මතක් කරනවා. ඒ යහපත උදා කරලා දෙන්න මුල්ලා කැපුලා කටයුතු කළා. විශේෂයෙන්ම ඒ නාගරික සංවර්ධන එතුමා තමයි යුද හමුදාවේ ආරක්ෂක ලේකම්තුමා. ඒ වගේම මේ ප්‍රසන්න මහත්මයා හමුදා පුතුතුමා ඇතුළු මහත්තුරුන්ට මතක් කරලා මේ විහාරස්ථානය හදන්න ශ්‍රමදායකත්වය ලබා දෙන්න කටයුතු කළේ. ඒ ඉහළ නිලධාරීන්ගේ අනුදැනුම මත පිහිටලා ඒ ඉංජිනේරු බලකායේ කර්නල් කුමාර මැතිතුමා, ඒ වගේම කපිතාන් තනේන්දු මැතිතුමා, ඒ වගේම රෙජිමෙන්ට් සාජන් මේජර් මధుරසිංහ මැතිතුමා මුල් වෙලා තමන් යටතේ ඉන්නේ දරුවන්ව මේ ස්ථානෙට යොමු කළා. මම මතක් කළා ඒ දරුවෝ මේකේ වැඩ කළේ රස්සාවකට නෙවෙයි, හමුදාවක නෙමෙයි. ඒගොල්ලෝ වැඩ කළේ ඒගොල්ලෝගේ හිත තිබුණා, ඒගොල්ලෝ දැනගෙන හිටියා මම මේ සේවය කරන්නේ මගේ බුදුහාමුදුරන්ටයි කියන අදහස. මගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකේ පවතින මම මේ කරන උපකාරයක් කියන හැඟීම ඇතුවම ඒගොල්ලෝ කටයුතු කළ නිසායි මේ වර්තමාන තත්ත්වයට නිර්මාණය වුණේ. කෘතවේදීව ඒ සියලුම හමුදා මහත්තුරු මතක් කරනවා.
ඒ වගේම එතුමන්ලා ශ්‍රමදායකත්වයෙන් මේක කරන්න මුල් වුණත් ඒකට ද්‍රව්‍ය කර්මලා ගොඩාක් අවශ්‍ය වුණා. ඉතින් මේ ද්‍රව්‍ය කර්මලා ලබා දීම අතරින් සුතවේදීව පුණ්‍යානුමෝදනාවෙන් යුතුව මතක් කට යුතුයි අපේ ජනක ප්‍රදීපියනගේ මැතිතුමා. එතුමා පෞද්ගලිකව හම්බ කරපු ධනය බොහෝ සෙයින් මේකට වියදම් කළා. ඒ මෑණියන්ට ඒ ත්‍යානන්දත ආශිර්වාදයක් වෙන්න කවදාවත් ඒ පරිත්‍යාගය හිස් එකක් නම් වෙන්නේ නැහැ. ධර්මයයි කියලා තව මොනවා හරි ප්‍රලාපයක් කියන තැනක් නම් වෙන්නේ නැහැ. මේ අහිංසක ලෝකයට සසර දුක් නිතරම සද්ධර්මය සැබවින්ම ලෝකේ පවතිනට උපකාර පිණිසයි ඒ මුදල් වැය වුණේ කියන කාරණාව මතක් කරමින් පුණ්‍යානුමෝදනාව පූර්වක සිහිපත් කරනවා. ඒ වගේම විදේශගතව සිටින බොහෝ පින්වතුන් විටින් විට බාර බලදී පැමිණ හෝ නැත්තම් වෙන ක්‍රම වලින් ඒ වගේම ලක්වාසී බොහෝ පින්වතුන් අපි එක්කෙනෙක්ගේ නමක් හැටියට තව අනිත් අයගේ එක්කෙනෙක්ගේ දෙන කිව්වොත් ඒක වැරදි. අරක ටිකක් මතක් කළේ මේ මුදල් සපයා දීම පිළිබඳව අනිත් අයව ගොනු කළ දීම පිළිබඳව බොහෝ සෙයින්ම මුල්ම වෙලා කටයුතු කළේ ජනක මහත්මයා නිසා. ඒට මෙහා අනිත් අය බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ඒ සියලු දෙනාමත් සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ආරම්භයේ පටන්ම CECD ඉංජිනේරු ආයතනයේ සියලුම නිලධාරීන් මහත්වරු මේකට උදව් උපකාර කළා. ඒ පින්වතුන් සබ්භාවයෙන්ම සිහිපත් කරනවා. ඉතින් මේ තව විස්තර විසින් කියන්න බැරි වෙන්න පුළුවන්. මේ විදිහට මේ පින්කමට උදව් වෙච්ච සියලු දෙනාටම මේ කුසල ධර්මයන් උතුම් නිවාස නිවන් පිණිස පාරමිතාවක් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම වසර 4කට පෙර කාල යාත්‍රා කළ MD කරුණාසේන මහතාට පින් පිණිස එම මැතිනිය කුටියකට ආධාරයක් කළා තියෙනවා. එතුමියට ඕනකමක් තිබුණලු මටම කියලා මේ පින් අනුමෝදනාව කරන්න. ඉතින් මම ඒ පින් අනුමෝදනාව බාරගත්තේ මීට වසර 4කට පෙර කාල යාත්‍රා කළ MD කරුණාසේන මැතිතුමාට පින් පිණිස ඒ සංඝය උදෙසා කළ ආධාර කළ ඒ පින්වතුන්ට ඒ ආධාර කුසල ධර්මයන්ද මේ සියලු කුසල ධර්මයන්ද හේතු උපනිශ්‍රය වීමෙන් ඒ කරුණාසේන මහත්මයාට මේ පින් අනුමෝදන් වෙලා දුක්ඛ ස්ථානයේ සිටින දුකින් අත මිදෙසපවත් භාගපත් වීම මුතුන් නිවන සැනසෙත්වා කියලා සාදු කියලා. ඒ වගේම ඊටමත් සද්ධාවෙන් ඊටමත් ඕනෑකමින් ඊටමත් ආදරෙන් හැඟීමෙන් තුනුරුවන් වන්දනා කරගන්නට මේ පිළිම වහන්සේ පූජා කළා. අනිත් අය විට ගුණ කළා. ඉඩ ලැබෙන හැම වෙලාවකම උදව් උපකාර කළා. කටයුතු කළ අපේ මාතර මුනිදාස මහත්මත් ඒ වගේම අපේ රත්නපුරේ වතුර ටැංකිය හදන්න උදව් වෙච්ච ඒ පින්වත් අපේ නැතිතුමත් මේ සියලු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරනවා. මේ සියලු දෙනාටම මෙම කුසල ධර්මයන් උතුම් නිවන් පිණිසම පාරමිතාවක්ම වේවා කියලා හිතන්නේ. පින් අනුමෝදන් වූ දිව්‍යංග දේව ආශිර්වාදයෙන් තුන්රම් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියෙන් බලයෙන් මේ පින්වතුන්ටත් මේ සදා එන්න ඉඩ අවස්ථාව හදලා ගෙවල් දොරවල් වල එන්න මේක යම්තාක් ප්‍රසිද්ධ ඒ සීල දිනාට දැකලා බලලා තීත දිල උදව් උපකරල සීල දිනාට මේ සෑම දිනාටම ජීවන මෙලෝ ජීවිත වලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්‍ර දුරු වේවා. කරන කින යහපත් අදහසියල සමුද්ද වේවා. සසර වසනාතුරු සාපිපාසාදී බියකට දුගි දුප්පත් අසන බින්දු භාවයකටපත් නොවේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසැනසී පෙම්බ වැඩවදාලා උතුම් වජිරාමර
නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට මෙම කුසල ධර්මයේ සෑම දිනකටම නිවන් පිණිස පාරමිතාවක් නෙවෙයි. සුවපත් වේවා. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු. පින්වත්නි, හෙට උදෑසන කටින පෙරහැර රුවන්වැලිසෑය මළුවේ සිට පාන්දර 4ට පිටත් වෙනවා. මේ පින්කමේ දායක පිරිස සෝදානම් කරගෙන තියෙන්නේ පාන්දර 4ට රුවන්වැලිසෑය වටා ප්‍රදක්ෂිනා කරලා පෙරහැරින් ඉන් අනතුරු එතනින් පිටත් වෙලා විහාරස්ථානයට පැමිණෙන විදිහට උදෑසන කටින පෙරහැර සඳහා සම්බන්ධ වීමට හැකි පින්වතුන් පාන්දර 4 වෙනකොට රුවන්වැලිසෑය 4ට කලින් උනත් කමක් නැහැ. රුවන්වැලිසෑය මළුවට ගියාම පින්කමට සම්බන්ධ වෙන්න පුළුවන්, පෙරහැරට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ